හරි. අපි නතර කරේ ප්‍රයිස් එක ෆයිනල් ප්‍රයිස් එක සෙට් කරන තැන ඉඳන්. එතන තමයි අපි නතර කරේ. දැන් අපි ප්‍රයිස් ඇඩ්ජස්ට්මන්ට් ස්ට්‍රැටජිස් වලට යන්නේ. මේක නිකන් එක ළඟ ළඟ යන්නේ. කියන්නේ දැන් අපි ෆයිනල් ප්‍රයිස් එක සෙට් කරාට පස්සේ අපිට ප්‍රයිස් එක ඇඩ්ජස්ට් කරන්න වෙන අවස්ථා. ඒවා ඒ කියන්නේ ඇඩ්ජස්ට් කරන්න ගන්න පුළුවන් එක ස්ට්‍රැටජිස් පිළිබඳ තමයි කතා කරන්න යන්නේ. සමහර වෙලාවට අපි මේ ප්‍රයිස් එක මේ ප්‍රොඩක්ට් එකට ඩිසයිඩ් කරනවා කියලා ෆයිනල් ප්‍රයිස් එක සෙට් කරා වුණත් සමහර අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දැන් ලොකේෂන් එක අනුව ජියෝග්‍රැෆිකල් වේරියේෂන්ස් නිසා අපිට ප්‍රයිස් එක එහෙ මෙහෙ කරන්න සිද්ධ වෙනවා. හිතන්නකෝ ඔයා මෙහි ඉඳන් මොන හරි කොළඹ ඉඳන් මොන හරි බඩුවක් හදලා ඒක යාපනයට ගෙනියනවා. ඒතර කොළඹ විකුණන ගානටම ඔයාට යාපනයේ විකුණන්න බෑ. හේතුව ඔයා ලොකු ट्रांसपोर्टेशन चार्ज එකක් ඒක වෙනුවෙන් වැය කරන නිසා. අන්න ඒ වගේ එක එක ස්ට්‍රැටජිස් තියෙනවා. පළවෙනි එක තමයි geographical pricing. Adjusting prices to account for the geographic location of customers. Customers ලා ඉන්න geographical area එක අනුව බලලා අපිට සමහර වෙලාවට සිද්ධ වෙනවා price අපි set කරපු price එකේ adjustment සිද්ධ කරන්න. ගොඩක් වෙලාවට මම කෝ වගේ transportation cost එක එහෙම නැත්නම් ඔය අපිට කල් තබා ගන්න සමහර මේ ප්‍රොඩක්ට්ස් තියෙන විශේෂයෙන්ම ඔය ලෙවල් වර්ග මාළු අන්න ඒ වගේ කල් තබා ගන්න වෙන නිසා එතකොට ඒකටම අදාළව අපි ගෙනියන ප්‍රවාහන මාධ්‍යයකට හදා ගන්න ඕන ෆුවල් ප්‍රයිස් එක. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ මේ තෙල් දුර යනකොට එක තැන්වල පොඩි රුපියල් ගානක පොඩි වෙනසක් තියෙනවා. අර ඒ වගේ ජියෝග්‍රැෆිකල් ප්‍රයිසින්. ඒ වගේම discount and allowance pricing දෙන්නත් පුළුවන්. Discounts දෙනවා කියන එක අපි දන්නවා. Reducing prices to reward customer responses such as paying early or promoting the product. අපි ගොඩක් වෙලාවට discounts දෙන්නේ IMC වලත් කතා කරයි. sales promotion වල මේ discounts දෙන්නේ කස්ටමර්ව නිකන් අර මේක ප්‍රොමෝෂන් එකක් විදිහට මේක ප්‍රොමෝෂන් ටෙක්නික් එකක් විදිහට තමයි ඩිස්කවුන්ට්ස් දෙන්නේ කස්ටමර්ව ඇට්‍රැක්ට් කරගන්න. එහෙම නැත්නම් අපි ඩිස්කවුන්ට් එකක් දෙනවයි කියලා කියපුවාම කස්ටමර් අවුට්ලට් එකට ඇවිල්ලා බලලා හරි යනවා මොකක්ද මේ ප්‍රොඩක්ට් එක කියලා. හින්දා කස්ටමර් රිවෝඩ් එකක් දෙන්න බලාපොරොත්තු වෙන නැත්නම් කස්ටමර්ව ඇට්‍රැක්ට් කරගන්න ප්‍රොමෝෂන් ටෙක්නික් එකක් විදිහට ඩිස්කවුන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. cash discounts වෙන්න පුළුවන්, quantity discounts වෙන්න පුළුවන්, නැත්නම් functional trade discounts වෙන්න පුළුවන්. functional trade discounts කියලා කියන්නේ අපිට dealersලට අපි producer අපි අතර ඉන්න intermediariesලා එතකොට එයාලට discounts දෙන්න පුළුවන්. ඔයාලා මෙච්චර bulk එකක් purchase කරොත් ඔයාලට මෙච්චර ගානකින් අපි ගාන අඩු කරලා දෙනවා. ඊළඟට seasonal discounts දෙන්න පුළුවන්. seasonal කාලෙට discounts දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව allowances දෙන්න පුළුවන් දීමන. එතකොට මේක strategy එකක්. ඊළඟට අනිත් එක තමයි promotional pricing. Temporarily reducing prices to increase the short run sales. මේක කරන්නේ මේ කෙටි කාලීනව අපේ තියෙන sales වැඩි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් අපි price එක පහළ දානවා. මොකක් හරි loss leader pricing, low interest financing, මොකක් හරි special event එකකට ඒ වගේ වෙලාවකට අපිට පුළුවන් මේක නිකන් promotion එකක් විදිහට නිකන් මේ price එක පොඩ්ඩක් අඩු කරන්න කාලයකට. මේකෙත් බලාපොරොත්තු වෙන්නේ sales වැඩි කරගන්න තමයි ඉක්මනට. මට උදාහරණයක් මතක් වෙන්නේ අමාශයට මොකක් හරි උදාහරණයක් මතක් වෙනවද promotional pricing වලට? ඔය ගොඩාක් වෙලාවට අලුතෙන්ම ප්‍රොඩක්ට් එකක් මාකට් එකට හඳුන්වලා දෙනකොට අර කලින් කතා කරන්නේ ඉතින් මාකට් පෙනිට්‍රේෂන් කියලා කතන්දරයක්. අඩු ගානකට ප්‍රොඩක්ට් එක මාකට් එකට දානවා. ඒක නිකන් මේ ඇත්තට මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක නෙමෙයි ප්‍රොමෝෂනල් ප්‍රයිසින් එක. කස්ටමර්ස්ලා ඇට්‍රැක්ට් කරගන්න ඒක දාන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා කවඩි පොඩ පස්සට පහලට යමු. discriminated pricing එහෙම නැත්නම් අපිට ඒකට කියන්න පුළුවන් differentiated pricing කියලා. discrimination කියන වචනේම තේරුම අපි නිකන් අර අසාධාරණ විදිහට discriminate කරලා මට හරියට මේ කියන්න තේරෙන්නේ එක කට්ටියකට එක විදිහකට සලකනවා තව කට්ටියකට තව විදිහකට සලකනවා. ඒක අපිට කස්ටමර්
දිහා බලගේ කස්ටමර්ස් ලව කාණ්ඩගත කරලා පුළුවන් කස්ටමර් සෙග්මන්ට් විදිහට කියන්නේ එක කස්ටමර් සෙග්මන්ට් එකකට එක ප්‍රයිස් එකක් අපි මේ සෙට් කරනවා තව කට්ටියකට තව එකක්. එහෙම නැත්නම් අපිට පුළුවන් ප්‍රොඩක්ට් ෆෝම් එක දිහා බලලා මේ ප්‍රයිසිං ස්ට්‍රැටජි එක ගෙනියන්න. හරිද? ඒක ඉස්සරහට කියන්න මම ඊළඟ ලොකේෂන් එක අනුව ටයිම් එක අනුව ප්‍රයිස් ඩිස්ක්‍රිමිනේෂන් වලට යන්න පුළුවන්. අපි බලමු කස්ටමර් සෙග්මන්ට් ප්‍රයිසිං වලදී කියන්නේ ඩිස්ක්‍රිමිනේටරි ප්‍රයිසිං යටතේන එකක් තමයි කස්ටමර් සෙග්මන්ට් ප්‍රයිසිං කියන්නේ. One customer group is charged one price and another group is charged separate price. එක customers ලා කට්ටියක් එක ප්‍රයිස් එකකට මේ යටත් කරනවා අනිත් කටේ තව විදියක්. අපි නිකන් ඔන්න හොඳම උදාහරණය තමයි අපි අර VIP tickets ඊළඟට normal tickets යන්න ඒ වගේ. එහෙම නැත්නම් අපි දැන් අපි zoo එකට ගියොත් ටූරිස්ට්ලාට එක ගාණක් ලෝකල් කස්ටමර්ස්ලාට වෙන ගාණක් හරි ඒක හොඳට පැහැදිලිනේ කස්ටමර්ස්ලව තමයි සෙග්මන්ට් කරලා ඩිෆරන්ට් ප්‍රයිසස් සෙට් කරන්න එක එක අයට ඊළඟට ප්‍රොඩක්ට් ෆෝම් එක අපිට පුළුවන් එකම ප්‍රොඩක්ට් එක වෙහිකල් නම් වෙහිකල් හරි ඊළඟට වෙන මොකක් හරි ටීවී නම් ටීවී නම් එකම ප්‍රොඩක්ට් එක හැබැයි පොඩි මේ චේන්ජස් තියෙනවා ෆීචර්ස් වල එහෙම නැත්නම් මොකක් හරි version එකේ අලුත් මොකක් හරි පොඩි වෙනසක් තියෙනවා ෆෝම්ස් වල. එතකොට ඒවට වෙන වෙනම ප්‍රයිස් මේ අපි charge කරනවා. දැන් මෙහෙම හිතමු අපි මේක මේ උදාහරණයක් මේක තිලා තමා කිව්වේ මම මතක හැටියට ඒක සර් කිව්ව හරි කියලා. අපි බස් එකක් ගමු. අපි හයිවේ යනකොට එක ගාණක් නෝමල් වේ යනකොට එක ගාණක් ප්‍රොඩක්ට් එක එකයි පොඩි වෙනසයි තියෙන්නේ එයා යන මාර්ගය පොඩ්ඩක් වෙනස් ඒ හින්දා charges දෙකක් ගන්නවා ඊළඟට vehicles semi option එකට full option එකට එතකොට ඒ දෙකට වෙන වෙනවා අපි හිතමු MBA degree program එකක් අපි කරන්න ගන්නවා කියලා අපි ඇහුවොත් weekdays වල class එකේ fee එක කොච්චරද කියලා එක ගාණක් කියනවා weekend classes අයට තව ගාණක් කියනවා ප්‍රොඩක්ට් එක එකමයි පොඩි වේරියේෂන් එකක් තමයි තියෙන්නේ ඒකයි වෙනස එහෙමත් අපිට ඩිස්ක්‍රිමිනේටරි ප්‍රයිසිං ස්ට්‍රැටජි එකට යන්න පුළුවන් ඊළඟට ලොකේෂන් වයිස් එක මේ ලොකේෂන් ප්‍රයිස් එකයි අර අතන තිබ්බ ජියෝග්‍රැෆිකල් ප්‍රයිසිං ස්ට්‍රැටජි එකයි පටල ගන්න එපා ඒකෙදි අපි කිව්වේ geographical කියන්නේ adjusting the prices to account for the geographic location of the consumers customer ඉන්න පළාත කියන්නේ customer ඉන්න තැන් වෙනස් එක්කෙනෙක් යාපනේ එක්කෙනෙක් අනුරාධපුරේ තව එක්කෙනෙක් ගාල්ලේ යන්න එහෙම මේකේ මේ location pricing කියන්නේ එහෙම නෙමෙයි customers ලා එනවා එක තැනකට customers come to the same place with එතකොට ඒ place එක ඇතුලේ අපි හිතමු කට්ටිය එනවා theater එකකට තියටර් එකට ආවට පස්සේ තියටර් එකේ අපි එක එක කොටස් හඳුනා ගන්නවා බැල්කනි එක ඊළඟට අපි ODC කියලා කියනවා එතකොට ඕවට එක එක ප්‍රයිසස් නේ ආය කරන්නේ ලොකේෂන් කියලා කියන්නේ ඩිස්ක්‍රිමිනේටරි ප්‍රයිසිං යටතේ අන්න ඒ කතාව අර දෙක පටල ගන්න එපා හොඳද එතකොට හොඳ උදාහරණය තමයි තියටර් එක බැල්කනි වලට එක මේ ප්‍රයිස් එකක් ODC එකට තව ප්‍රයිස් එකක් ඊළඟට ටයිම් එක seasonal and off seasonal prices ගොඩකට hotels වල season එකට එක price එකක් off season එකට තව price එකක් ඊළඟට keys වලක් තියෙනවලු මම ඒක experience කරලා නැහැ day time night time පොඩි prices වල පොඩි changes තියෙනවායි කියලා කියනවා ඊළඟට අපිට Amazon phone bill light bill ඒ වගේ දේවල් මොකේද මේ time එකටද time එක ඔව් නේද light billත් හරි නේද phone bill ඒකයි ඔව් ඒ තියෙනවා ඔව් නේද ඔව් ඒකත් ලියා ගන්න ඇයි Uber ෆෝන් මේ එක වෙලාවකට අර ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ටේෂන් නේ Uber වල ඒ උදාහරණ ටිකක් තියාගන්න මේ අවශ්‍ය chat එකට හරි දාන්න එතන මෙයාලා note down කරගන්න ඒ ටික ටයිම් එකට අදාළව අපිට ගන්න පුළුවන් උදාහරණ අපිට එක්ස්පීරියන්ස් කරන්න හම්බෙලා තියෙන දේවල් තා පොඩ්ඩක් පහළට යන්න බලන්න කවුද චුට්ටක් හරි ඉන්න මේට අමතරව ඩිස්ක්‍රිමිනේටරි ප්‍රයිසිං කරන්න පුළුවන් අපිට ඉමේජ් එකෙන් හරි ඒ කියන්නේ ඉමේජ් එකෙන් කියන්නේ දැන් normal perfume bottle එක එකම perfume එක හැබැයි අර bottle එක පොඩ්ඩක් වෙනස් එකක් දෙනවා normal bottle එක අරක තව එකක් දෙනවා නියම පොඩක් fancy type
perfume bottle එකට. එතකොට prices discriminate වෙනවා. ඒක image pricing. ඊළඟට channel discrimination කියලා තව එකක් තියෙනවා. අපි පාවිච්චි කරන channel එක අනුවත් අපිට prices වෙන වෙනම charge කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි outlet එකට visit කරලා product එකක් ගන්නකොට ඒකේ ගාණ සාපේක්ෂව වැඩි. අපි online order කරගන්නකොට සාපේක්ෂව ගාණ අඩුයි. ඔය ටික ඔක්කොම එන්නේ price discrimination යටතේ. නැත්නම් discriminatory pricing යටතේ තමයි ටික ඔක්කොම කතා කරන්නේ. අනේ සමා වෙන්න ළමයි පොඩි interruption එකක් සිද්ධ වුණා. හරි. අපි ඊළඟට යමු initiating price changes. initiate කරනවා කියන්නේ මොකක් හරි දෙයකට මුල පුරනවා කියන එකනේ. කම්පැනි එකක් කොහොමද මේ price changes වලට මුල පුරන්නේ කියන එක. එක පුළුවන් initiating price cuts. අපිට එකපාර කාට හරි මේ ආයතනයකට පුළුවන් මේ price එක cut කරලා price එක අඩු කරන්න. එහෙම නැත්නම් එක්කෙනෙක්ට පුළුවන් price එක වැඩි කරන්න. එතකොට ඒ වගේම බලන්න ඕන මේ points විදිහට ඔකේ තියෙන්නේ buyer reaction to price changes. ඒ කියන්නේ මේ price එක වැඩි කරන එකට අඩු කරන එකට buyer කොහොමද react කරන්නේ? ඒ විතරක් නෙමෙයි අපි බලන්න ඕන competitor කොහොමද මේ price changes වලට react කරන්නේ කියලා. හරිද? ඔය හතර අපි කතා කරමු මේ price එකටම කවුරු හරි price change එකක් කරනකොට කොහොම කියන්නේ බලන්න ඕන දේවල් එක්ක අපි price එක cut කරනවද එහෙම නැත්නම් price එක increase කරනවද අපි එහෙම කරොතින් buyers ලා කොහොමද ඒක react කරන්නේ සහ competitors ලා කොහොමද react කරන්නේ කියන දේ. හරි අපි ඊළඟට ඊළඟට තියෙන පොඩි chart එකක්ද graph එකක්ද මන්ද පොඩ පහළට යම් බලන්න කවුද? හරි. ඕකේ කියනවා දැන් අපි හිතන්න මෙහෙම assessing and responding to customer price competitor price changes. competitor කෙනෙක් price change එකක් කරොතින් එක්ක cut කරන්න පුළුවන් එහෙම නැත්නම් increase කරන්න පුළුවන් මොකක් හරි දෙයක් කරොතින් ඒක කොහොමද අපි බලපන්නේ අපි ඒකට ගන්න reactions මොනවද කියන එක තමා දැන් මේ බලන්න යන්නේ. මේක පාස් පේපර් එක අහලා තිබ්බා. මේ පාඩමෙන් චුටක් අහන්න පුළුවන් ප්‍රශ්න මේක අහලා තිබ්බා. දැන් අපි බලනවා එකටම has competitor cut price. competitor price එක අඩු කරාද? අඩු කරේ නැතිනම් no අපේ price එක අපි hold කරන් යනවා. යා අඩු කරේ නැහැනේ. අහින අපි බුරුට අඩු කරන්න අපි හැම maintain කරන් යනවා. continue monitor competitors price. අපි ගොඩක් වෙලාවට මේක නිකන් අර oligopoly market structure එකකට ගොඩක් වෙලාවට අදාළයි. හරි බැරි වෙලාවක මෙයා price එක cut කරොතින් price එක අඩු කරොතින් will lower price negatively affect our market share and profits. දැන් අපි price එක දැන් කලින් market එකේ ඔක්කොමලා price එක තියාගෙන ගියේ රුපියල් 100ට. දැන් ඔන්න price එක company එකක් 75 කරනවා. ඔන්න price cut කරා. දැන් අපේ ඉන්න customers ලා මේක ඔක්කොම නිකන් අර එක වගේ product එකක් similar product එකක් තියෙන හින්දා customers ලා ටක් ගාලා attract වෙනවා අර 75 තියෙන price එකට. එතකොට මොකද වෙන්නේ? අපේ sales අඩු වෙනවා, අපේ profits අඩු වෙනවා. මේ lower price negatively affect our market share. ඒක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ oligopoly market එකක තමයි. ගොඩක් වෙලාවට. එහෙම වෙනවා නම් yes, එහෙම නැත්නම් no කියලා ගිහිල්ලා අපිට අපේ price එකේම තියාගෙන ඉන්න පුළුවන්. අර කියන්නේ current price එතන ඉන්න පුළුවන්. බැරි වෙලාවකත් අර එහෙම සිද්ධ වුණොතින් අපිට සිද්ධ වෙනවා මේකට මොකක් හරි effective action එකක් ගන්න. හරිද? effective action එකක් ගන්න. අපිට හිතනවා නම් මේගොල්ලෝ මේ මෙහෙම price එක cut කරාට අපිට මුකුත් ප්‍රශ්න නැහැ අපි action එකක් ගන්න ඕනේ නැහැ කියලා හිතමුකෝ. එහෙමත් company එකකට හිතන්න
පුළුවන්. එහෙනම් අර ආය අතනම තමයි යන්නේ අපේ ප්‍රයිස් එක අපි තියාගෙන යනවා. ඒ කවුරු මොනවා කරත් අපි ප්‍රයිස් එක හොල්ලන්නේ නැහැ. හරිද? දැන් අර එහෙම ලොකු බලපෑමක් තියෙනවා නම් රිස්ක් එකක් තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා මොකක් හරි ඒකට ඇක්ෂන් එකක් ගන්න. yes මොනවද අපිට ගන්න පුළුවන් ඇක්ෂන්ස්? පළවෙනි එකට අර අඩු කරා නම් අපිටත් අඩු කරන්න වෙනවා. අපි හිතමු ඔලිගොපොලි එකක ඉන්නේ කියලා අනිවාර්යෙන් අපිට අඩු කරන්න වෙනවා. මොකද අර කම්පැනිස් අතර ඉන්ටර්ඩිපෙන්ඩන්සි එකක් තියෙන නිසා අපි ප්‍රයිස් එක අඩු කරනවා. ඊළඟට raise perceived value. අපි කලින් කතා කරා මේ perceived value කියන්නේ මොකක්ද කියලා. අපි හිතමු customer perception of value කියලා. මේ perceived value එක අපිට up කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොකක් හරි valid argument එකක් ගේනවා අපේ product එක අර competitors ලගේ product එකට වඩා හොඳයි කියලා කියන්න. ඒ නිසා අපි price එක අඩු කරන්නේ නැහැ. අපි තියෙන price එක maintain කරලා යනවා. නමුත් මිනිස්සුන්ගේ customers ලගේ ඔළුවට දානවා අපේ product එකේ යම්කිසි සුවිශේෂීභාවයක් තියෙනවා අනිත් competitors ලගේ products වලට වඩා කියලා. ඒ හින්දා අපි කියනවා අපේ price එක මේ අපි තියෙන price එකට හොඳ quality එකකින් යුක්ත product එකක් තමයි දෙන්නේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ product එක හොඳයි කියලා අපි ඔප්පු කරලා පෙන්නනවා. එතකොට අපි කරේ price එක වෙනස් price එක අඩු කරපේකවත් වැඩි කරපේකවත් නෙමෙයි. අපි perceived value එක up කරා. ඊළඟට අපිට පුළුවන් improve quality and increase price. ඔන්න අපිට පුළුවන් අරයා competitor price එක cut කරා තමයි. නමුත් අපි කරන්නේ අපේ දැන් තියෙන product එකේ quality එක වැඩි කරනවා. අපි materials පාවිච්චි කරනවා, එහෙම නැත්නම් technology කියන්නේ හොඳ technology එකක් පාවිච්චි කරනවා. ඒ වගේ මොන හරි කරලා අපේ product එකේ තියෙන quality එක වැඩි කරලා අපි කියනවා හරි අපි මෙන්න මේ material පාවිච්චි කරලා මෙහෙම product එකක් හැදුවා. මේකට ගහන්න තව කිසිම product එකක් මේ market එකේ නැහැ. ඒ හින්දා අපි price එක මේ ගන්නට තමයි දෙන්නේ. එතකොට high end customers ලා ටක් ගාලා මේ වගේ එකකට attract වෙනවා. එතකොට අරයා price එක cut කරා කියලා අපි cut කරන්න ඕන කියලා නියමයක් නැහැ. ඒක depend වෙනවා කොහොමද market structure එකත් එක්ක. ඊළඟට improve quality and increase price, launch low price එහෙම නැත්නම් flighting brand. මේකෙදි launch low price කියලා කියන්නේ එහෙම නැත්නම් flighting brand එකක් කියලා කියන්නේ flighting brand එකක් කියන්නේ flanker brand එකකටම තමයි. flanker brand එකක් කියලා කියන්නේ low price version of the product. අපි හිතමු අපි ගාව anchor තියෙනවා. හරිද? anchor කියලා කියන්නේ අපි GSM එකෙත් ඉගෙන ගත්තා. anchor කියන්නේ නිකන් අර පොඩක් rich family වලට අර අම්මා සාරිය එහෙම ඇඳලා ඉන්න පොඩක් අර posh family එක වලට promote කරන මේ කිරිපිටි එකක්. එතකොට ඒකෙම flanker product එක තමයි Fonterra ආයතනයේම ගහන රත්ති එක. එතකොට අපිට පුළුවන් ඒ වගේ දැන් එක්කෙනෙක් price cut down එකක් කරාට එක වෙන ආයත අපිට Melbourne එක price cut down එකක් කරා කියලා අපි anchor එකේ price එක cut down කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අපි low price version එක introduce කරනවා market එකට රත්ති. අන්න ඒ වගේ එකක් තමයි launch low price flighting brands. එතන flanker brands. ඒක තමයි ඔතනින් සිද්ධ වෙන ඔය එක competitor කෙනෙක්ගේ change එකකට අපිට ගන්න පුළුවන් reactions ටික තමයි ඔය තියන්නේ. කවුරු පොඩ පළහැරියම මේ මෙතන මොකක් හරි අපහැදිලි තැනක් තියනවාද? මෙතන අපහැදිලි තැනක් නැත්නම් අපි ඉස්සරහට යමු. මේක මේ papers වල අහලා තිබ්බ ප්‍රශ්නයක් මම කලින් විස්තර කරපු එක. ඊළඟට දැන් මේ changing price environment මේක නම් පොඩ්ඩක් මටත් එමෙ ලොකුවට ඔලුවට ගියේ නැහැ. නමුත් මම තේරිච්ච විදිහට කියන්නම්. අමාශය ඔයච්චට බලන්න. දැන් pricing environment එක අර ඉස්සර තිබ්බ විදිහට වඩා ටිකක් වෙනස් වෙනවයි කියන එක තමයි ඔතන කියන්නේ. sharing economy, bartering කියන එක අපි දන්නවනේ හුවමාරු. ඊළඟට renting අර ඒ වගේ concepts promote වෙනකොට pricing environment එකක් වෙනස් වෙනවා කියලා කියන්නේ. pricing practices have changed significantly and the new millennial generation also brings new attitudes and values to consumption. ඒ කියන්නේ අර අපේ consumption patterns අපේ attitudes වෙනස් වෙනවත් එක්කම
pricing practices වෙනස් වෙනවා කියන එක කියන්නේ. Renting, borrowing and sharing are valid options to many. කියන්නේ අපි මෙහෙම හිතමු sharing economy එකක් කියලා මෙහෙම කියමු. Uber වගේ ගන්නකො ඔතන උදාහරණෙට කිව්වේ Uber. දැන් මම පොඩි ටැක්සි එකක් තියාගෙන මම මේක මේ ගෙදර තියන් ඉන්නවට වැඩිය මම කල්පනා කරනවා මම මේක Uber එකට දාලා දෙවුවා නම් හරිනේ කියලා. එතකොට මම මගේ ඒක Uber කම්පැනි එකට මේ වාහන නැහැනේ. එතකොට එයාලා කරන්නේ අර එහෙම අයිතිකාර එකතු කරගෙන මේ ඒක කරගෙන යන එක ෂෙයා කරගන්න එක. ඒ කියන්නේ එහෙම දෙයක් තමයි එතන වෙන්නේ. එතකොට ෂෙයාරින් ඉකොනොමි එකට උදාහරණයක් විදිහට තමයි Uber එක කිව්වේ. එයාට කියලා අයිති වාහන මෙච්චර ගාණක් තියෙනවා කියලා එහෙම නැහැනේ. එතකොට ප්‍රයිසිනුත් ඒ වගේ. එතකොට අපි ප්‍රයිස් සෙට් කරන්න ඕන Uber එකට වාහන නැති වුණාට එතකොට ඒකට ගාණකුත් එන විදිහට ඊළඟට ඒ ඩ්‍රයිවර්ට ඒ වෙහිකල් එකට අයිතිකාරයාට එන විදිහට එහෙම තමයි ප්‍රයිස් සෙට් කරන්නේ. බාටරින් ඔය හුවමාරු කරගන්න ඒවා, රෙන්ට් කරන ඒවා ඒ වලට ඉතින් ප්‍රයිසිං එන්වයරන්මන්ට් එකේ තියෙන චේන්ජස් අනුව මේ ස්ට්‍රැටජිස් වෙනස් කරන්න සිද්ධ වෙනවා. අමාෂා ඔයාට ඒකට මොන හරි එකතු කරන්න තියෙනවද? මාත් ලියාගෙන තියෙන්නේ ඔය ටික තමයි මේ ෂෙයාරින් කාවිත් සම්මන් කියලා මේ මාත් එක ලියාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔව් ඒක ලියලා තියෙන්නේ සස්ටේනබල් ලිවිං කියන එකේ යටතේ. කියන්නේ ඒක එහෙම කියලා ලියාගෙන තියෙන්නේ. සස්ටේනබල් ලිවිං. ඔව් ඔව්. මම එහෙම ලොකු තමන්ගේ කියලා විතරක් ඉන්නවට වඩා අර ඒකත් වෙන කාට හරි දීලා මේ ඒකිනුත් උපයනවා අර Uber එකත් ඒකින් උපයනවානේ. සස්ටේනබල් ඒක තමයි හැමෝම එකතු වෙලා උපයනවා වගේ කතාවක් නේද? ඔව් ප්‍රයිස් සෙට් කරගන්න වෙන්නේ එතකොට දෙපැත්තටම ලාභය යන විදිහටනේ. ඔව් ප්‍රයිසිං වලට ගලපන්නේ එතනදී. ෂෙයාරින් ඉකොනොමි කියන එක අපිට වෙනම කන්සෙප්ට් එකක් විදිහට ගත්තට ප්‍රයිසිං වලට ඔතන දාලා තියෙන්නේ ඒක හින්දා වෙන්නේ නැති. හරිද? පහළට යන් කවඩි. හරි. A change in pricing environment ඒක යටතේ pricing in digital world. එතකොට sellers-ලට පුළුවන් monitor customer behavior and tailor offers to individuals. අපිට ඒක අපි දැන් digital marketing වලත් ඉගෙන ගන්න sellers-ලට පුළුවන් customer ගේ behavior එක හොඳට observe කරන්න. යාලා ඇසිරෙන විදිහ, යාලා මම අර කලින් කිව්ව customer perception of value අන්න ඒ වගේ දේවල් හොඳට අධ්‍යයනය කරලා ගන්න පුළුවන්. ඒකට give certain customers access to special prices. එතකොට මෙහෙම හිතන්න අපි හොඳට customers ලව observe කරනවා නම් අපි discounts දෙන්න ඕන කොයි customers ලටද? අපි හැම customerටම discounts දෙන්න ඕනේද? හරිද? එතකොට prices පොඩ්ඩක් discriminatory pricing වලට යන්න හොඳ කොයි වගේ customer segment එකකටද? ඔය කියන දේවල් අපිට අර digital technology digital marketing කියන concepts නිසා අපිට පහසු වෙලා තියෙනවා. Both buyers and sellers can negotiate prices in online auctions and exchange or even in person. කියන්නේ අර online auctions වලදී අපිට කියන්නේ sellerටයි buyerටයි දෙන්නටම පුළුවන් ඒකමතික price එකකට එන්න. අමාෂා ඔය ikman.lk අමාෂා ඉන්නවද? අමාෂාට ඇහෙන්නේ නැනේ. මම දන්නේ නැහැ කවුරු හරි පිරිමි ළමෙක් හරි මට කියන්න අර ikman.lk එකේ දැන් අපි vehicle එකක් දැන් හරි මම sell කරනවා කියලා. එතකොට මම price එක set කරාට පස්සේ බයර්ට පුළුවන් නේද පොඩ්ඩක් එයායි කතා කරලා වෙනස්කම් කරගන්න? පුළුවන් නේ ශාමික? කවඩි? ඉක්මන එකේද? කවුද මේ? පුළුවන් වෙනස්. ඔව් පුළුවන්. negotiate කරන්න පුළුවන්ද? ඒ සාමාන්‍යයෙන් අර online අපිට ඒ කියන්නේ ඒ set කරපු price එකටම ගන්න ඕන නැති අවස්ථාවේ ඕන තරම් දෙන අපි site එකකින් මොකක් හරි එකක් order කරනකොට හරි අර ඒ වගේ නිකන් ඔය පොඩි startups වලින් උනත් අපිට ඒ වගේ price changes වලට යන්න පුළුවන් නේ. Both buyers and sellers can negotiate prices in online auctions. Online auctions තියෙනකොට ඒ වලිනුත් පුළුවන් and exchanges or even in person. ඒ online අර digital technology එකේ තියෙන advancement එක අපිට තියෙන ප්‍රයෝජන pricing වලට කියන්නේ pricing environment එකේ වෙච්ච වෙනස්කම්.
ඊට පස්සේ තියෙනවා ඔය පහළට යන්න බලන්න කවුචුට ඔය තියෙන්නේ එක උදාහරණ eBay Amazon digital technology ඕකේ තියෙන 아무තින් කියන්න දෙයක් නැහැනේ අපි experience කරන දේනේ day to day life එකේ online order කරනකොට pricing කොහොමද ඒවල ඉතින් මට කතා කරන්න කියන්නේ අමාශය මම අර කතා කරේ අර digital world අර මේ buyers රටයි sellers රටයි දෙකොල්ලන්ටම අපිට අර online platform එක හරහා price changes වලට යන්න පුළුවන්. ඒ කියන්නේ seller එක ගානක් කිව්වොත් buyer ට පුළුවන් මේ අඩු කරගන්න. Ikman.lk වල වගේ එහෙම පුළුවන් නේද? ඒක මම අහන්න කතා කරේ. ඔව් එහෙම පුළුවන් නේ. ඔව් negotiate කරන්න. කවුද පල්ලෙහාටිය? කවඩි තව ස්ලයිඩ් එකක් තිබ්බ price quality strategies කියලා. ඒක තියෙනවද ඔයාගාව? ඒක අර චතුරංග සර් වෙනම දවසක අරන් කරපු මේ ලෙක්චර් එක. අයින්න පොඩ්ඩක් බලන්න. මේක නේද මිෂ? ඇහෙනවද? ඕක තමයි. හරි මේකත් ප්‍රයිසිං එකම යන පාර්ට් එක අන්තිම කොටස අපි මේකෙදි බලන්නේ අපේ ප්‍රයිස් එකත් එක්ක ක්වොලිටි එක ගලපලා බලනවා කොහොමද කියලා මට පොඩි වෙලාවක් දෙන්න චුට්ටක් හරි සමා වෙන්න පොඩ්ඩක් අද ඩිස්ටර්බ්ස් වැඩි මේ හරිද අපි මේ බලන්නේ ප්‍රයිස් එකයි ක්වොලිටි එකයි ගලපලා එක එක අවස්ථා උදාහරණ සමහර ඒවා නම් තියෙනවා ලෙක්චර් එකේ සමහර ඒවාට උදාහරණ හම්බුනේ නැහැ අපි තියෙන විදිහට කතා කරගෙන යමු මේකේ බලන්න මේකේ උඩ තියෙන්නේ ප්‍රයිස් එක අනිත් පැත්තේ තියෙන්නේ ක්වොලිටි එක එතකොට මේකේ අපිට ඔය තියෙන සෙට් එක 9ක් තියෙනවනේ ඕක අපිට කොටස් වලට බෙදා ගන්න පුළුවන් එකක් තමයි when more concerned about the price එක ගැන වැඩි අවධානය යොමු කරන කට්ටිය කවුද ඉන්නේ price එක ගැන වැඩි අවධානය යොමු කරන කට්ටිය quality එක ගැන quality එක කියන්නේ quality එක ගැන ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ එහෙම ඔලේ මතක තියාගන්න පළවෙනි කට්ටිය when more concerned about the price එක ගැන තමයි හිතන්නේ. ඒගොල්ලෝ තමයි overcharging ඊළඟට rip off අනිත් එක false economy. ඒ තුන් දෙනා තමයි
ප්‍රයිස් එක ගැන වැඩි අවධානය යොමු කරන කට්ටිය බලන්නකෝ. rip off ගේ ප්‍රයිස් එක high. false economy කට්ටියගේ ප්‍රයිස් එක medium තියෙන්නේ, quality අඩුයි. overcharging කට්ටියගේ ප්‍රයිස් එක high නමුත් සාපේක්ෂව quality එක මධ්‍යස්ථ මට්ටමක තියෙන. එතකොට ඒ තුන් දෙනා තමයි ප්‍රයිස් එක ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ. දැන් අපි ඒ ප්‍රීමියම් වැලියු ගත්තේ නැත්නම් ප්‍රීමියම් එකේ quality එක ගැනත් එයා හිතන ඒ හින්දා යව ගන්න නැහැ. මෙන්න මේ තුන් දෙනා තමයි ගන්නෙ. ඒතර අපි බලමු overcharging. ඒගොල්ලෝ මොනවද? overcharging කට්ටිය high price, medium quality. එතකොට අපේ quality එකට සාපේක්ෂව සාධාරණ විදිහට නෙමෙයි price එක තියෙන්නේ, medium quality එක උනාට price එක high. Even if the product's quality is sound, සාපේක්ෂව quality එක තිබුණාට it can be tricky, can hard to evaluate the price point beyond what the product offers. ඒ price එකෙන් imply වෙන්නේ නැහැ. මොකද high price එකක් තමයි දෙන්නේ අර මධ්‍යස්ථ කියන්නේ සාමාන්‍ය මට්ටමේ quality එකට. උදාහරණයක් මම ලියාගෙන නැහැ. අමාෂා ඔයා එකට ලියාගෙන තියෙනවද උදාහරණයක්? overcharging වලට නෑ මං ඒ තුනටම ඒ කියන්නේ ඒ තුනටම හරියන්න එකක් ලියාගෙන තියෙනවා මේ අමාෂා ඇහෙනවද ලියාගෙන ඇහෙනවා අමාෂා මේ මන් ලියාගෙන තියෙන තුනට අමාෂා overcharging, rip off, false economy ඒ තුනටම එකක් ලියාගෙන තියෙන්නේ එක්සාම්. ඒ කියන්නේ තුනටම එකක් විදිහට ලියාගෙන තියෙන්නේ මේ Pizza Hut එකේ pizza ඊළඟට Burger King එකේ McDonald's එකේ McFries අන්නේවා. ඔව් Pizza Hut එක ඒක ගොඩක්ම යන්නේ දැන් අපි ඊළඟට මෙල්ලෝ කියන්නේ මෙහෙම rip off එකට තමයි ගොඩක් යන්නේ. මම දන්නවා rip off එකට ලියාගෙන තියෙන්නේ. rip off එකේදී වෙන්නේ price එක අනවශ්‍ය විදිහට ගොඩාක් වැඩි. quality එක අඩුයි. ඒ කියන්නේ quality එක දැන් pizza කනවා කියපුවාම දැන් අපිට ගෙදර pizza හදන් කන්න පුළුවන් නේ. ඒතර ඒකේ quality එක කියන එක low quality කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ ගුණාත්මක භාවය පැත්තෙන් හිතන්නත් පුළුවන්. කඩුයිනේ. එතකොට selling product එක අපි low quality එකකින් දෙනවා. නමුත් ඒකේ අර ආටෝප දාලා එක එක දේවල් දාලා සමහරවිට brand එකේ brand image එක හින්දා high price එකට high කියන්නේ ඊටාම high price එකකට විකුණනවා. එතකොට උදාහරණ විදිහට අමාෂා කියපු දෙක Pizza Hut ඊළඟට McDonald's. ඒක තමයි rip off එකට තියෙන්නේ. ඊළඟට false economy එකේදී medium price බලන්න medium price quality එක අඩුයි. medium price low quality. මේකෙදි ප්‍රශ්න වෙන්නේ මේගොල්ලෝ දෙන්නේ හරිම low කියන්නේ quality එක නෑ. කියන්නේ low කියන්නේ හිතා ගන්නකො. එතකොට price එක ඒකට සාධාරණ නැහැනේ කොහොමත් medium price එකක් නේ යන්නේ. එතකොට you are better off developing a better product or dropping the price to fall more closely in line with your product offering. එක්ක අපිට සිද්ධ වෙනවා quality එක අර medium price එකට ළඟ මට්ටමකට ගේන්න. ඒ කියන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙනවානේ මේ price එක මෙච්චර නම් මේකේ quality එක මෙච්චරවත් අඩුම තරමේ ඇති කියලා. අන්න ඒ තත්තර පොඩ්ඩක් ගේන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් අර bad word of mouth එක create වෙලා යන්න පුළුවන්. එතකොට price එක ගැන වැඩිපුරම හිතනවා නම් ඒක කොටස් තුනකට බෙදන්න පුළුවන්. overcharging, rip off සහ false economy. ඊළඟ sets තුන. ඒකෙදි charging a low price එක අඩුයි. හැබැයි quality එක හොඳයි. charging a low price at good quality. ඒගොල්ලන්ට එන්නේ high value ඊළඟට super value සහ good value. ඔය උඩ තුන් දෙනා. බලන්නකෝ ඒකේ price එක සාපේක්ෂව අඩුයි. නමුත් එයාලගේ quality එක හොඳයි. quality medium and high level එකේ තියෙනවා. low එකට යන්නේ නැහැ. ඒත් අපි බලමු high value කට්ටිය. අපි අර හොඳම උදාහරණය තමයි SPC medicine. අපි ඔය ස්පිරිතාලයකට ගියත් සමහර ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරනවා SPC බෙහෙත් ගන්න, SPC වලින් ගන්න. ඊළඟට ආයුර්වේදික් ප්‍රොඩක්ට්ස්. එතකොට ඒ වල ගුණත්වය වැඩිනේ. SPC ප්‍රොඩක්ට්ස් මේ මෙඩිසින් වලට සෑහෙන තැනක් තියෙනවා ලංකාවේ. එතකොට
ඒකේ ගුණත්වය වැඩි ප්‍රයිස් එක හැබැයි SPC වල අඩුයි. අපි සාමාන්‍යයෙන් වෙන මොන හරි එකම පෙත්ත SPC වලින් ගන්නකොට ප්‍රයිස් එක අඩුයි වෙන මොකකින් හරි ගන්නකොට ප්‍රයිස් එක වැඩි. එතකොට ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක හොඳයි ප්‍රයිස් එක සාපේක්ෂව අඩුයි. සුපර් වැලියු එකේදී ප්‍රයිස් එක අඩුයි ක්වොලිටි එක ගොඩාක් වැඩි. මේ ප්‍රයිස් එක low ක්වොලිටි එක ගොඩාක් වැඩි. The best case scenario for customers, a high quality product with a low price can be tricky to pull off and could end up with getting into your bottom line. ඒ කියන්නේ මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් quality එක වැඩිනේ. sorry. සුපර් වැලියු එකේදී ක්වොලිටි එක වැඩි ප්‍රයිස් එක අඩුයි. උදාහරණයක් මතක් වෙනවද? සමහර ලාවට මෙහෙම වෙන්නත් පුළුවන්. ගොඩක් සමහර කස්ටමර්ස්ලා ඉන්නවනේ අපි මේ ප්‍රොඩක්ට් එක හොඳයිද නැද්ද කියන එක ඩිටර්මයින් කරන්නේ ප්‍රයිස් එකකින්. සමහර කස්ටමර්ස්ලා එහෙම ඉන්නවා. දැන් මේ වගේ අවස්ථාවක ක්වොලිටි එක කොච්චර හොඳ වුණත් මේක අඩුවට දෙනවයි කියපුවහම මිනිස්සු බලනවා ටිකක් සැකෙන් වගේ. මේ ඇත්තද කියන්නේ මම මේ බොරුවට මෙහෙම මේ කියනවාද පාවිච්චි කරාට පස්සේ අන්තිමට මේක කැඩෙයිද ඉක්මනට අර එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සුපර් වැලියු තමයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට good value way වල low price එක low medium quality. හරිද? ඒක තව අරකට වඩා තව චුට්ටක් හොඳයි. අරකේ නම් කස්ටමර්ස්ලා විශ්වාස කරන්නේ නැති තත්ත්වය වෙනවනේ මේක චුට්ටක් හොඳයි. මේකෙදී එතකොට කස්ටමර්ස්ලා පොඩ පොසිටිව් වර්ඩ් ඔෆ් මවුත් එකක් ස්ප්‍රෙඩ් කරන්න බලනවා කම්පැනි කියන්නේ. මොකද මේගොල්ලෝ ලෝ ප්‍රයිස් එකට සාමාන්‍ය මීඩියම් ක්වොලිටි එකේ තියෙන එකක් දෙනවා. එතකොට කස්ටමර්ස්ලා සැටිස්ෆයි වෙනවා. ඇත්තට මේක මේ ප්‍රයිස් එක අඩු වුණාට සාමාන්‍ය ක්වොලිටි එකක් තියෙනවනේ කියලා. ඊළඟට හැම තිස්සෙම ඒක අයිඩියල්ම සිටුේෂන් එක කියලා කියන්නත් බෑ. කස්ටමර්ස්ලාට ඒක හැම තිස්සෙම හොඳයි කියලා කියන්නත් බෑ. අර මැද සෙට් එක තමයි ඔය ටිකක් අර අලු පාටින් තියෙන ඒ ටික තමයි හොඳයි කියලා අපිට ගන්න පුළුවන්. ඒකෙදි දෙපැත්ත සමාන කරගෙන යනවා. ප්‍රයිස් එකට ගැලපෙන්න ක්වොලිටි එක. ඒක තමයි හොඳ විදිහ. අර දෙපැත්තේ ඉම්බැලන්ස් එකක් තියෙන්නේ. මැද සෙට් එක හොඳයි. අපි ප්‍රීමියම් වැලියු එකකට යනවා නම් high price high quality. අපි ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක ඒකේ ක්වොලිටි එකට මැච් කරනවා. අපි මේ ෆීචර්ස් එකතු කරනවා නම් ඒකට ගාණක් ඇඩ් කරනවා. හොඳම උදාහරණ BMW, Benz, ඊළඟට Apple phones, 5-star hotels ඕවා ඔක්කොම high price high quality. ඊළඟට අපි ওই උදාහරණෙම ගමු. average වලට average. එහෙම නැත්නම් අපිට ඒකට කියන්න පුළුවන් medium price medium quality. එතකොට මේකෙදි කස්ටමර්ගේ ඔළුවට යනවා මේක ඇත්තටම මේ වගේ මීඩියම් ප්‍රයිස් එකනේ මේ වගේ ක්වොලිටි එකක් මේකේ ඇත්තේ කියන එක. දැන් අපි Apple එක අපි උඩට ගත්තනේ ප්‍රීමියම් එකට. ඒකට අපිට පහළට ගන්න පුළුවන් එක තමයි Samsung. ඊළඟට DSi සපත්තු ඕවා උදාහරණ. ඊළඟට ඔයාලා දන්නව ඇති ඇවරේජ් ඔය මීඩියම් ප්‍රයිස් එකට මීඩියම් ක්වොලිටි එකට තියෙන vehicles මොනවද කියලා මම දන්නේ නැහැ. ඒ වගේ ඕක අපිට හිතා ගන්න පුළුවන්. ඊළඟට ඉකොනොමික් ඒවල low quality low price. ඒ ක්වොලිටි එකට ගැලපෙන තමයි ප්‍රයිස් එක තියෙන්නේ. Chinese phones ඊළඟට Alto cars තමයි දීලා තියෙන්නේ උදාහරණ ලියාගෙන තියෙන්නේ. එතකොට however it's an easy gateway to establish more profitable customer relationship down the line and well worth considering. මොනවා වුණත් ඔය Chinese phones ගන්න කට්ටියක් ඉන්නවනේ ක්වොලිටි එක සමහර කස්ටමර්ස් ඉන්නවනේ ක්වොලිටි එක බලන්නේ නැහැ price sensitive කට්ටිය. ක්වොලිටි එක මොනවා වුණත් කමක් නැහැ ප්‍රොඩක්ට් එක මොකක් හරි මේ අඩුවට දිනනවා නම් ගන්නවා. අර ඒ වගේ කට්ටියට හොඳයි. මේ ටික තමයි price and quality strategies වල අපිට කතා කරගන්න තියෙන. මේක පැහැදිලිවම කොටස් තුනකට බෙදන්න. imbalance වෙන දෙපැත්තක් තියෙනවා. මැද අර තද අලු පාටින් තියෙන part එක තමයි හොඳ. ඒකේ උදාහරණ දෙක තුනක් එක්ක මේ මතක තියාගත්තා නම් හරි. එච්චරයි යෝගේ තියෙන්නේ. පොළ පහළට ඔය උදාහරණත් එක්කම තියෙනවනේ.
මම ඔය කියපු ඒවා තමයි තියෙන්නේ ඔක්කොම. Samsung mobile phone එක Apple එක Chinese phone ඒ ගත්ත උදාහරණ ටික ඔහොම තියෙනවනේ ප්‍රශ්නයක් නෑ ඒක ලේසි ඔයාලට කියව ගත්ත ගමන් අයිඩියා එක ඔලුවට යනවා. ඉවරයි ඒක ඉවරයි ප්‍රයිසින් ඉවරයි. ප්‍රශ්න තියෙනවා අහන්න. මම පටන් ගන්නද මිෂෙල්? ඔයා පටන් ගන්න මාෂා. පල්ලෙහාට ගන්න කාඩි. හරි. මුලින්ම බලමු distribution කියන්නේ මොකක්ද කියලා. Distribution කියන්නේ the process of making the product available for users who need it. අපේ තියෙන product එක customers ට නැත්නම් end users ට ළඟා කරන ක්‍රියාමාර්ගය තමයි distribution එකක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි බලමු මේ marketing channels කියන්නේ මොනවද කියලා. දැන් distribution process එකේ ඉන්න වැදගත්ම කට්ටිය තමයි marketing channels කියන අය. ඒගොල්ලෝ තමයි මොකක් හරි independent organizations මොනවා හරි දෙයක් ඒගොල්ලෝ හරහා තමා අර end users ලට නැත්නම් consumers ලට අපේ භාණ්ඩ ටික යන්නේ. හරිද? එතකොට සමහර producers ලා ඉන්නවා එයාලා හදන දේ එයාලම directly final users ලට දෙන්න. හරිද? නැත්නම් සමහර අය ඉන්නවා එයාලා හදලා intermediaries ලා හරහා product එක market එකට දානවා. හරිද? එතකොට මේ intermediaries ලා තමා merchants, agents, facilitators ඔය ඕන කෙනෙක්. හරිද? තව ටිකක් පල්ලෙහාට ගන්නකො කවුද? හරි මම කිව්වා වගේ marketing channel කියන්නේ sets of independent organizations participating in the process of making a product or service available for use or consumption. හරිද? එතකොට අර distribution කියන process එකේ marketing channels ලා නැත්නම් intermediaries ලා තමයි ඒක ඒ වැඩේ කරන්නේ. product එක consumers ලාට යවන වැඩේ. ඊට පස්සේ මේ intermediaries අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. එකක් තමයි merchant middleman. අනිත් එක agent middleman. merchant middleman, agent middleman. merchant middleman යටතේ දැන් අපි මේ දෙගොල්ලොන්ගේ වෙනස මොකක්ද බැලුවොත් merchant ලා කවුද agents ලා කවුද කියලා බැලුවොත් merchant middleman කියන අයට භාණ්ඩේ ownership එක අයිතිය තියෙනවා. නමුත් agent අයිතිය නැහැ. හරිද? merchant කරන්නේ producer ගෙන් භාණ්ඩෙ මිලදී අරන්
එයාලා යටතේ අයිතිය තියාගෙන අයිතිය ලබා ගන්නවා. ඊට පස්සේ කස්ටමර්ට විකුණනවා. හරිද? එතකොට අයිතිය එයාලට ලැබෙනවනේ. මොකද එයාලා මිලදී ගන්නයි. නමුත් ඒජන්ට්ලා එහෙම නෙමෙයි කරන්නේ. එයා නිකන් කවුද ප්‍රොඩියුසර් ගාව තමයි බාණ්ඩේ තියෙන්නේ. එයා මෙහෙම සෙලර් කෙනෙක් sorry කන්සියුමර් කෙනෙක් අරන් එනවා. එයා නිකන් මේ කියනවා මෙන්න මෙතන භාණ්ඩ ටික තියෙනවා මේක ගන්න ඕන. ඒජන්ට්ලා කරන වැඩ තියෙනන්නේ. ඒගොල්ලන්ට ඕනර්ෂිප් එක නැහැ. ඊළඟට තව වෙනස්කමක් තමයි මර්චන්ට් මිඩල්මන්ට්ලට රිස්ක් එක තියෙනවා. මොකද එයාලට ඕනර්ෂිප් එක තියෙනවානේ. ඉතින් එතකොට රිස්ක් එක අනිවාර්යෙන් තියෙනවා. නමුත් ඒජන්ට් රිස්ක් එක නැහැ. ඒ වගේම මර්චන්ට්ලා වැලියු එකක් ඇඩ් කරනවා. ප්‍රොඩක්ට් එක නිකන් අරන් විකුණනවා විතරක් නෙමෙයි. එයාලා මොකක් හරි වැලියු එකක් ඇඩ් කරනවා. හරි දැන් ඔය සුපර් මාකට් වල රීටේලර්ස්ලා දැන් ඒගොල්ලෝ වැලියු එකක් ඇඩ් කරනවා කියන්නේ අර ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එක අඩු වෙනවනේ කස්ටමර්ගේ ඒගොල්ලෝ මේ කවුද මේ ප්‍රොඩියුසර් ගාවටම ගිහින් ගන්නවට ඉතින් මොකක් හරි වැලියු එකක් ඇඩ් කරනවා මර්චන්ට්. නමුත් ඒජන්ට් වැලියු එකක් ඇඩ් කරන්නේ නැහැ. හරිද? එයාලා නිකන් තන කියනවා මොකක්ද ඩිරෙක්ෂන් එකක් දෙනවා විතරයි මෙතන තියෙනවා මෙන්න මේක ගන්න. අන්න ඒ වගේ ඩිරෙක්ෂන් එකක් ඒජන්ට්ලා දෙන්නේ. අන්න ඒව තමයි මේ දෙගොල්ලෝ අතර වෙනස්කම්. හරිද? ඒ වගේම මර්චන්ට්ලා buy bulk products and introduce small number of products to customers. මේකෙදි කියන්නේ දැන් කස්ටමර්ස්ලාට ඕනේ දැන් අර වැලියු ඇඩ් කරනවා කියලා කිව්වේ මම මර්චන්ට්ස්ලා ඒකේ යටතේ මෙහෙමත් තියෙනවා. ඒ කියන්නේ වැලියු ඇඩ් කරනවා කියන්නේ කන්ටැන්ට්ස් හරහා ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් හරහා අන්න ඒවා හරහා වැලියු ඇඩ් කරනවා. දැන් මේ ඊළඟ එක මම කිව්වේ buy bulk products and introduce small number of products customers කියලා. ඒ කියන්නේ මර්චන්ට්ස්ලා කරන්නේ මෙතන දැන් ප්‍රොඩියුසර්ස්ලාට ඕනේ මොකද්ද? එයාලට ඕනේ වර්ග පොඩි වර්ග කිහිපයකින් හැබැයි ඒ එක වර්ගයකින් ලොකු ප්‍රමාණයක් ලොකු ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් හදන්නේ. හැබැයි යාලට තියෙන්නේ භාණ්ඩ වර්ග 4යි 5යි. එහෙම. හරිද? නමුත් කන්සියුමර්ස්ලාට ඕනේ එහෙමද? නෑනේ. එයාලට ඕනේ වර්ග හෙන ගොඩක් ඒ එක වර්ගයකින් පොඩි ප්‍රමාණයක්නේ. එතන පොඩි ඉම්බැලන්ස් තත්ත්වයක් තියෙනවානේ. දැන් ප්‍රොඩියුසර්ස්ලා ලොකු ප්‍රමාණයක් හදනවා පොඩි පොඩි වර්ගවලින්. නමුත් කන්සියුමර්ස්ලාට ඕනේ ලොකු භාණ්ඩ ලොකු වර්ග ප්‍රමාණයක් පොඩි පොඩි ක්වොන්ටිටිස් වලින්. ඉතින් මේ ඉම්බැලන්ස් තත්ත්වේ බැලන්ස් කරන්නේ මේ මර්චන්ට්ලා. ඒ කියන්නේ එයාලා ප්‍රොඩියුසර්ස්ලාගෙන් ගන්නවා අර බල්ක් ප්‍රොඩක්ට්ස් ටික. බල්ක් වශයෙන් එයාලා ගන්නවා. අරන් ස්ටෝර් කරගෙන විකුණන්නේ කන්සියුමර්ස්ලාට අවශ්‍ය විදිහට පොඩි පොඩි ප්‍රමාණවලින්. අන්න එයාලා කරන සර්විස් එකක් ඒක. මොකද ඉකොනොමික් point of view එකෙන් බැලුවොත් ඉකොනොමික් විදිහට බැලුවොත් ඉන්ටර්මීඩියරිස්ලාගේ වැඩේ තමයි transform set of products made by producers into set of products needed by the consumers. ඉන්ටර්මීඩියරිස්ලාගේ කාර්යය තමයි ප්‍රොඩියුසර්ස්ලා නිපදවන products ඔක්කොම අරගෙන ඒගොල්ලෝ නිපදවන ඔක්කොම ප්‍රොඩක්ට් අරගෙන කන්සියුමර්ස්ලාට අවශ්‍ය විදිහට ප්‍රොඩක්ට්ස් ලබා දෙන එක. ඉතින් අර ඉම්බැලන්ස් තත්ත්වේ නැති කරනවා මේ මර්චන්ට්ස්ලා. මොකද එයාලා ඒක ඕනර්ෂිප් එක අරන් එයාලා ඒක මිලදී අරගෙන තමයි කන්සියුමර්ට ඕන විදිහට ලබා දෙන්නේ. හරිද? හරි. ඊළඟට තව චුට්ටක් පල්ලෙහාට ගන්න බලන්න කවුද? ඊට කලින් මම කියන්නම් දැන් මැනුෆැක්චරර්ස්ලා ඉන්නවනේ. මැනුෆැක්චරර්ස්ලා මැනුෆැක්චරර්ගේ හදන භාණ්ඩ කන්සියුමර්ට යන්න ඕනේනේ. හරිද? මෙන්න මේ අතර ગેප් එකක් තියෙනවා. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර කන්සියුමර්ස්ලාට ඕනේ පොඩි දෙයක් මේ ලොකු ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් නමුත් quantities අඩුයි. නමුත් අරගොල්ලෝ හදන්නේ quantities ප්‍රමාණය වැඩි. ඉතින් මෙතන gap එකක් තියෙනවා quantity wise. හරිද? quantity විදිහට gap එකක් තියෙනවා. place එකකින් gap එකක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් කන්සියුමර්ස්ලා ගන්න කැමති තැන එයාලට ගන්න පුළුවන් තැනේ නෙමෙයි ප්‍රොඩියුසර්ස්ලා හදන්නේ. ඉතින් එතකොට place gap එකක් තියෙනවා. ඊළඟ time gap එකක් තියෙනවා. ඒ වගේම assortment අර කිව්වා වගේ assortment අර දැන් කන්සියුමර්ස්ලාට ඕනේ assortment ප්‍රමාණය ලොකුයි. එක වර්ග වලින්. නමුත්
ප්‍රොඩියුසර්ස්ලා හදන්නේ assortment ප්‍රමාණය පොඩ්ඩක්. assortment wise gap එකක් තියෙනවා. information wise gap එකක් තියෙනවා. මෙන්න මේ gap එක තියෙනවා manufacturersලා අතරයි consumersලා අතරයි. එතකොට මේ gap එක fill කරන්න තමයි එන්නේ මේ intermediariesලා. කියන්නේ commercial නැත්නම් agent ඔය ඕන කෙනෙක් එනවා මේ gap එක සම්පූර්ණ කරන්න. හරිද? එතකොට මේ products or services customers ලට available කරන්න මොනවද? channel members ලා value add කරනවා. මේ gap එක fill කරනවා. value add කරනවා කියන්නේ මේ gap එක fill කරනවා එක්ක time එකෙන් place එකෙන් ඔය ඕන quantity assortment wise ඕන විදිහකට මේ gap එක fill කරනවා. gap එක fill කරනවා කියන්නේ value එක add කරනවා. මේක දැන් අඳින්න පුළුවන් උඩින්ම ලියා ගන්න manufacturers කියලා. ඊට පස්සේ පල්ලෙහාට ඊතලයක් දාන්න. ඊතලේ අන්තිමට customer කියලා දාන්න. එතකොට අර manufacturer හින්දා customer ට එනකන් ඊතලේ තියෙන්නේ. අන්නේ ඊතලේ අතර තමයි gap එක දෙන්නේ. අන්නේ gap එකේ තියෙනවා gap එක ඇතුලේ gap එක කියලා කොටුවක් ගහගන්න. gap එක ඇතුලේ තියෙනවා place time quantity assortment information කියන දේවල් ටික. fill වෙන්න ඕනේ දේවල් ටික. ඒවා තමයි value add කරන්නේ. හරිද? එතකොට තව value add කරන්න පුළුවන් possession කියන එකේ. possession කියන්නේ දැන් කාර් එකක් හිතන්න අපිට කෙලින්ම ගිහින් අපිට සල්ලි නැහැනේ අපිට අර ලක්ෂ 60යි නම් කාර් එක අපිට දැන් අතේ ලක්ෂ 30යි ඉන්නවා නමුත් අපි ගමුකෝ අපිට ලක්ෂ 60ක් අතේ නැහැනේ එතකොට අපිට ගිහින් කාර් එක තියෙන මිනිස්සයාට ඒ කියන්නේ කාර් එක මැනුෆැක්චරර්ට අපිට කියන්න බෑනේ මෙච්චරයි තියෙන්නේ ඒක දෙනකන් දෙන්න කියලා එයාලා දෙන්නේ නැහැ එයාලා අපිට වාහනේ දෙන්නේ ඇයි මොකක් හරි ලීසින් කම්පැනි එකකින් එකක් නිසානේ අපිට දෙන්නේ අපි ලීසින් කම්පැනි එකට කත් එක්ක කොන්ට්‍රැක්ට් එකක් ගහ ගන්නවා අපි මෙච්චර කාලෙකින් ලීස් එක ගෙවනවා අපිට උදව් කරන්න අද වාහනේ ගන්න කියලා. ඉතින් ලීසින් එක මෙතන කටයුතු කරන ඉන්ටර්මීඩියරි එකක් විදිහට. හරිද? එයාලා ගිහින් මැනුෆැක්චරර්ට කියනවා මං අද සල්ලි දෙන්නම් මේ වාහනේ මෙයාට දෙන්න කියලා. හරිද? එතකොට මැනුෆැක්චරර් මෙන්න මේ ગેප් එක ටයිම් ગેප් එක අන්න ඒක ෆිල් කරනවා ඉන්ටර්මීඩියරි එකක් විදිහට. හරිද? මැනුෆැක්චරර්යි කන්සියුමර් අතරයි. අන්න ඒක තමයි පොසෙෂන් කියලා කියන්නේ. පොසෙෂන් ටයිම් එකෙන් ප්ලේස් එකෙන් පොසෙෂන් එකෙන් ඒ ગેප් එක ෆිල් කරන්න පුළුවන්. හරිද? පොසෙෂන් කියන එක තේරෙන්නේ නැති. ඊළඟට මේ මාකටිං channel එකේ ඉන්න members-ලා එක එක functions එයාලා ඉටු කරන functions තියෙනවා. ඒක මේ reading material එකේ තිබ්බේ. ඒ functions තමයි information කියන එක. එක එක informations බෙදා හරිනවා මේ intermediaries-ලා හරහා. ඊළඟට promotion. මොනවා හරි promotion කටයුතුත් කරනවානේ මේ intermediaries-ලා. ඒ වගේම contact. අර කස්ටමර්ස්ලා බයර්ස්ලා මැනුෆැක්චරර් එක කන්ටැක්ට් කරනවා ඒ වගේ කන්ටැක්ට්ස් දේවලුත් කරනවා ඊළඟට මැචින් අර මැනුෆැක්චරර්යි කන්සියුමර්යි මැච් කරන්නේ මෙයාලා ඊළඟට නෙගෝෂියේට් කරනවා හරිද මැනුෆැක්චරර් දෙන්න කැමති ගාන කන්සියුමර් ගන්න කැමති තව ගානකට අන්න ඒ වගේ දෙගොල්ලෝ කොහොම හරි මධ්‍යස්ථ ගානකට ගන්නවා නෙගෝෂියේට් කරලා ඊළඟට physical distribution එකක් කරනවා manufacturer ගෙන් ඉඳන් consumer බැරි වෙන්න පුළුවන් ඒ product එක ගිහින් ගන්න. නමුත් අර intermediary හරහා එයාලා යම් තැනකට ගේනවා එතකොට consumer ගන්න පුළුවන්. distribution එකක් කරනවා. ඊළඟට financing. මූල්‍යමය ආධාර දැන් අර කිව්වා වගේ leasing companies දෙනවා. ඊළඟට risk taking. risk එක ගන්නවා. හරිද? අන්න ඒ වගේ key functions කරනවා මේ channel membersලා. හරිද? ඊට පස්සේ දැන් නිකන් හරි දැන් ඇයි අපිට මේ channel marketing channels intermediaries-ලා ඕන වෙන්නේ ඇයි? මොකද දැන් හිතන්නකෝ දැන් ඔය intermediaries-ලා කරන functions ටික තියෙන information දෙන contacts පවත්වගෙන යන promotion මොනවාද distribution ඔය වගේ දේවල් කරනකොට ඔය වගේ දේවල් හිතන්නකෝ manufacturerම කරනවා කියලා. එහෙම වුණාම manufacturer ගේ cost එක මොකද වෙන්නේ? එයාලට තව මොනවා හරි service එක සපයන්න එයාලට යන cost එක වැඩි වෙනවනේ. cost එක වැඩි වෙනවා කියන්නේ එතකොට price එකත් වැඩි වෙනවා. හරිද? ඉතින් අපිට නිකන් මේ price එක වැඩි කරන්න ඕනේ නැහැනේ. ඒක නිසා තමයි මේ intermediaries ලා හරහා අපි මේව ගන්න යන්නේ.
එතකොට ඉන්ටර්මීඩියරිස්ලට යම් ගාණක් දෙනවා. හරිද? නමුත් අර ප්‍රොඩක්ට් එකේ කොස්ට් එක ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක නෙවෙයිනේ වැඩි වෙන්නේ. අර ඉන්ටර්මීඩියරිස්ලට යන ප්‍රමාණයනේ වැඩි වෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා අපිට මේ ඉන්ටර්මීඩියරිස්ලා කියන කට්ටිය ඕනේ. හරිද? මොකද සමහර ඉන්ටර්මීඩියරිස්ලා ඔය සපයන සේවාවල් අර නිකන් හරි ඒව මැනුෆැක්චරර්ස්ලා සපයනවට වඩා අඩු මුදලකට අඩු කොස්ට් එකකට යාළුවට කරන්න පුළුවන්. මොකද යාළුවා ඒවට ෆැමිලියර් වෙලා ඉන්නේ. යාළුවා ඒව ගැන දන්න අය. යාළුවාට රිසෝස් තියෙන. එතකොට ඒගොල්ලොන්ගේ කොස්ට් එක සාමාන්‍යයෙන් අරගොල්ලෝ ඒව සපයනවනේ මැනුෆැක්චරර්ස්ලා ඒව සපයනවට වඩා අඩුයි. ඒක නිසා ඉන්ටර්මීඩියරිස්ලා ඉන්න එක හොඳයි. හරිද? ඊළඟට කම්පැනි එකේ channel decisions. අපි ගන්න මේ channel දැන් අපි මොන channels ද අපි use කරන්නේ අන්න ඒ වගේ channel decisions ගන්නවානේ ඊළඟට කතා කරනවානේ. අන්න ඒක බලපානවා affect වෙනවා directly affect වෙනවා අපේ අනිත් marketing decisions වලට. ඒ කියන්නේ දැන් example එකක් විදිහට pricing වලට. කොහොමද pricing වලට බලපාන්නේ? දැන් හිතන්න මේ අපි ගන්නේ මොනවාද? අපි ඩිස්කවුන්ට් ලබා දෙන මොනවා හරි channels මොනවා හරි ගන්නවා නම් ඊළඟට ඔය හොඳ quality එකක් සපයන ඒවා තියෙන්නේ. දැන් සමහර මොනවාද retail shop අනම්මනම් ඒවා හරි දැන් ඔය දැන් retail shop එකයි මොනවාද supermarket වලයි ගත්තොත් quality එක කොහොමද? සාමාන්‍යයෙන් supermarket වල quality එක වැඩි. supermarket අතරත් quality එක වැඩි. ඒකට අපි ගන්න ඒ decision එක අනුව pricing වලට බලපානවා. හරිද? දැන් එක්කෝ discount දෙන එකක් ගන්නවද නැත්නම් high quality එකක් ගන්නවද නැත්නම් අපි directly online විකුණනවද කියන ඒවා මත pricing වලට බලපානවා. හරිද? price එකට එකතු වෙන්නේ value add කරන්න හරිද? ඒ නිසා pricing කියන marketing decision එකට බලපානවා මේ channel decision එක. ඒ වගේම sales force and communication decisions වලට. ඒකට කොහොමද බලපාන්නේ? ඒ කියන්නේ අපිට දැන් මේ intermediaries-ලා ගන්නකොට අපි අපේ members-ලා ඒ channel members-ලාට දෙන්න ඕන training එකක් තියෙනවා. ඊළඟට motivation දෙන්න ඕනේ. ඊළඟට support දෙන්න ඕනේ. අන්න ඒ වගේව මත ඒ වගේව කරන්න වෙනවා අපි ගන්න channel එක අනුව. ඉතින් ඒ channel decision එක එතකොට sales force එකට බලපානවා. හරිද? ඒ වගේම සමහර දැන් channel membersලා මං කිව් අර margin එකක් තියාගන්නවානේ. යාලා සපයන service එක ගන්න. එතකොට සාමාන්‍යයෙන් කියනවා 130ක් 150ත් අතර. අන්න ඒ වගේ margin එකක් තමයි එයාලා තියාගන්නේ. එයාලා දෙන quality එක අනුව margin එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? දැන් සමහර supermarket වල මාර quality service එකක් තියෙනවා. හරිද? සමහර ඒවා ඒ වගේව නැති වෙන්න පුළුවන්. දැන් සතොස වගේ ගත්තොත් එයාලගේ ටිකක් අඩුයි අර කිල් සුපර් ඒ වගේවට වඩා. සතොසේ සාමාන්‍යයෙන් ටිකක් අඩුයිනේ quality එක. service quality එක. අන්න ඒ වගේ වෙනස්කම් වල යාලා සපයන quality එක අනුව එයාලා තියාගෙන margin එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කියනවා 130ක් 150ක් අතර margin එකක් තියාගන්නවා කියලා price එකේ. හරිද? ඊට පස්සේ පල්ලෙහාට ගන්න කවරේට් එක තවත් පල්ලෙහාට අර මං කියපු ටික pricing වලට අනිත් marketing decisions වලට බලපාන විදිය 130ත් 150ත් අතර තව ටිකක් පල්ලෙහාට ගන්නකො. හරි. මේකට එන්න කලින් marketing value networks වලට එන්න කලින් අපි පල්ලෙහාට කතා කරමු. මොකද ඒක පොඩ්ඩක් simple. තව පල්ලෙහාට ගන්නකො වැඩි. හරි මෙතන තියන්න. අපි මූලික මට්ටම නෑ උඩ එක. හරි මූලික මට්ටම කියලා අපි අරන් ගමුකෝ. value chain එක කියන එක අපි හිතමු මේ මට හිතෙන විදිහට මේක තමයි මූලික මට්ටම. කියන්නේ value chain එකකදී කියන්නේ company එක ඇතුලේ values create කරන විදිය. කියන්නේ product එකක් හදන විදිය, product එකට අවශ්‍ය අනිත් ඔක්කොම සේවා සපයන විදිය හැබැයි company එක ඇතුලේ විතරයි. company එකෙන් පිට බලන්නේ නැහැ value chain කියන එක. ඒකට අදාළ ෆොටෝ එක තමයි පළවෙනි ෆොටෝ එක. අර
මේ කුණු ගොඩක් වගේ තියෙන එක නෙමෙයි වම් පැත්තේ මුලින්ම තියෙන එක. ඒක තමයි value chain එකක් කියන්නේ. මේක මම හිතන්නේ මේ ඊට කලින් සෙම් වල කතා කරලා තියෙනවා. මේකෙදී බලන්න මේ primary activities inbound logistics operation outbound logistics marketing and sales service මේ ඔක්කොම සපයන්නේ කම්පැනි එක ඇතුලේ. inbound logistics කියන්නේ අපිට අවශ්‍ය ingredients මොනවා හරි materials ටික ගෙන්න ගන්න ටික. හරිද? ගෙන්නගෙන ඒක store කරගන්නවා. කම්පැනි එක ඇතුලේ store කරගන්නවා. operation කියන්නේ ගෙන්නගත්ත මේ මොනවාද materials වලින් අපේ product එක හදන එක. outbound logistics කියන්නේ අපි දැන් හදපු product ටික store කරලා තියාගන්නවා අර outlets වලට යවන්න කලින් distribute කරන්න කලින් transport කරන්න කලින් හදපු භාණ්ඩ ටික තියාගන්න store කරගන්න එක. ඊට පස්සේ marketing and sales කියන්නේ අපේ හදපු භාණ්ඩ ටික විකුණන පැත්ත promotion පැත්ත. ඊට පස්සේ service කියන්නේ අපි විකුණුවාට පස්සේ අපි company එකෙන් සපයන service. මේ ඔක්කොම company එකෙන් සපයන්නේ. ඒ primary activities. ඒවට support එකට තමයි ඉන්නේ support activities firm infrastructure HRM technology development ඒ වගේ procurement ඔය ඔක්කොම තියෙන්නේ company එක ඇතුලේ කරන දේවල්. ඊට පස්සේ margin එකක් තියාගෙන ඒව කරන එක. හරිද? value chain එක කියන්නේ එතකොට company එක ඇතුලේ values create කරන එක. හරිද? ඊට පස්සේ පල්ලෙහාට ගන්නකො කවදි? හරි. value chain එක කතා කරානේ ඊට පස්සේ එනවා අපි supply chain එකට. supply chain එක කියන්නේ දැන් මෙහෙම. අපි භාණ්ඩයක් හදලා භාණ්ඩයක් හෝ සේවාවක් සපයලා ඒක කස්ටමර්ට දෙනකොට කස්ටමර් එක්ක රිලේෂන්ෂිප් එකක් ගොඩනගා ගන්නකොට අපේ කම්පැනි එක ඇතුලේ විතරක් බලලා හරියන්නේ නැහැ. හරිද? අපි එතකොට බලන්න ඕනේ කම්පැනි එකෙන් පිට දේවල්. කියන්නේ කම්පැනි එකට අර මැටීරියල්ස් ආවේ කොහොමද? ඒ ආපු process එක අපි විකුණුවාට පස්සේ කරන දේවල්. හරිද? ඒ කියන්නේ අපිම විකුණනවා නෙමෙයි වෙන ඩිස්ට්‍රිබියුටර්ස්ලා හරහා කරනකොට අන්න ඒ වගේ දේවල් බලනවා මේ supply chain එකේ. ඒකෙදී ඒ කියන්නේ අපේ සප්ලයර්ස්ලා විතරක් නෙමෙයි ඒ සප්ලයර්ගේ සප්ලයි එයාගේ සප්ලයි අන්න ඒ වගේ එයාලගේ පාර්ට්නර්ස්ලා අන්න ඒ වගේ හැමෝම ගැන බලනවා. මේකෙදී එතකොට අපි බලනවා upstream downstream කියන parts දෙක. හරිද? පල්ලෙහාට ගන්නකො කවඩි එක තියෙනවා. දැන් අපි නිකන් ඇම්දොත් අපි ඊතලයක් හරහට මුලින්ම තියෙන්නේ සප්ලයර්ස්ලා. ඊට පස්සේ ඊතලයේ දික් වෙලා මැදට එනවා කම්පැනි එක. ඊට පස්සේ ඊතලයේ දික් වෙලා කන්සියුමර්ස්ලා අතරට යනවා. දැන් තුන් දෙනෙක් ඉන්නවානේ මෙතන. සප්ලයර්, ඊතලයක් කම්පැනි, ඊතලයක් කන්සියුමර්. එතකොට කම්පැනි එකයි කන්සියුමර් අතරයි තමයි ඉන්ටර්මීඩියරිස්ලා ඉන්නේ. හරිද? කම්පැනි එකෙන් කන්සියුමර්ට භාණ්ඩ යන ටික. හරිද? එතකොට අපි අප්ස්ට්‍රීම් කියලා කියන්නේ සප්ලයර්. පටන් ගන්න තැන තියෙන්නේ සප්ලයර්ගේ ඉඳන් කම්පැනි එක වෙනකම්. Upstream partners, firms that supply raw materials, components, parts, information, finances, and expertise needed to create a product or service. Product එකක් හෝ service එකක් හදන්න raw materials සපයන අය, components සපයන අය, parts, information, finance ඔය ඕන එකක් සපයන අය තමයි අපේ upstream එකට එන්නේ. හරිද? ඊට පස්සේ එන්නේ කම්පැනි එකනේ. කම්පැනි එක ඇතුලේ ඔන්න හදනවා. ඒක ඇතුලේ තමයි අර value chain එකේ කතා කරපු දේවල් ටික වෙන්නේ. හරිද? ඒ දේවල් ටික උනාට පස්සේ ඉන්ටර්මීඩියරිස්ලා හරහා කන්සියුමර්ට යනවා. හරිද? එතකොට කම්පැනි එකයි කන්සියුමර්යි අතර පාර්ට් එකට අපි කියනවා downstream partners කියලා. හරිද? include the marketing channels. Look forward the consumer. Marketing channels come distribution, communication, service මේ තුනේම එකතුවක්. හරිද? එතකොට wholesalers and retailers form a vital link between firms and its customers. එතකොට මේගොල්ලෝ intermediariesලා firm එකයි customers company එකයි customer අතර link එකක් සපයනවා. හරිද? මේ supply chain එක ටිකක් limit වෙනවා. මොකද මේක make and sale කියන එක. හරිද? ඒ කියන්නේ
අපි බාණ්ඩ අරගෙන හදනවා ඊට පස්සේ විකුණන process එකනේ සාමාන්‍යයෙන් ගත්තොත් බාණ්ඩ අරගෙන හදනවා ඊට පස්සේ විකුණනවා කස්ටමර්ට යනවා මේක පොඩි ලිමිටේෂන් එකක් තියෙනවා ඒ කියන්නේ ලිමිට් වෙලා තියෙන එක හරිද මේකෙදි කියනවා raw materials හරි inputs හරි ඒක තමයි starting point එක වෙන්නේ raw materials ගන්න එක inputs ගන්න එක තමයි මෙතන starting point එක හරිද end point එක වෙන්නේ consumers ලා එතකොට දැන් ඒ කියන්නේ supply chain එක step by step යන දෙයක් මුලින්ම raw materials ගන්නවා ඊට පස්සේ ඒවා අපි ස්ටෝර් කර ගන්නවා ඊට පස්සේ කම්පැනි එක ඇතුලේ හදන දේවල් ටික ඊට පස්සේ ඉන්ටර්මීඩියරිස් ලා හරහා කස්ටමර්ට විකුණන එක හරිද මේක ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට යන ලීනියර් වීව් එකක් නේ තියෙන්නේ හරිද ඊට පස්සේ ඔක තමයි සප්ලයි චේන් එක ටිකක් උඩට යන් කවඩි වැලියු චේන් එකේ ඉඳන් සප්ලයි චේන් එකට ගියා තව ටිකක් උඩට යන්කෝ හරි ඔතන ඊට පස්සේ මෙතන යට තියෙනවා නේද ඩිමාන්ඩ් චේන් ප්ලෑනින් කියලා. අන්න ඒකත් මේකත් එක්කම කතා කරන්න පුළුවන් දෙයක්. කියන්නේ සප්ලයි චේන් එකත් එක්කම කතා කරන්න පුළුවන් දෙයක්. ඒකෙදි කියනවා the company should first think of the target market and then design the supply chain backward from that point. ඒ කියන්නේ කම්පැනි එක මුලින්ම බලන්නේ ටාගට් මාකට් එක ගැන. හරිද? එයාලට අවශ්‍ය දේවල්. ඊට පස්සේ එයාලා backward පස්සෙන් පස්සට තමයි එයාලගේ දේවල් කරගෙන යන්නේ. හරිද? ඒ කියන්නේ මොනවාද අවශ්‍ය ඉන්ටර්මීඩියරිස්ලා කියලා හොයනවා. ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එකේ ඒගොල්ලන් කැපැසිටි අනම්මන ඔක්කොම බලලා ප්‍රොඩක්ෂන් එක බලනවා. ඊට පස්සේ තමයි raw materials ගන්න තැනට එන්නේ. ඊට පස්සේ තමයි එයාලා හදාගෙන එන්නේ. demand change planning කියන්නේ demand chain planning කියන්නේ demand එක මුලින්ම target market එකේ demand එක බලලා තමයි chain එක backward යන්නේ. හරිද? මේකත් අර step by step යන එකක් නේ. හරිද? මේකත් එතකොට මෙයාගේ weave එකත් purchase, production, consumption activity එකක් යන්නේ. ඒ කියන්නේ demand එක බැලුවට පස්සෙන් පස්සට ගියාට පටන් ගන්න ආයේ කොතනින්ද? purchase කරලා ඊට පස්සේ production එක ඊට පස්සේ consumption. හරිද? මේකත් යන්නේ අර weave point එකෙන්ම තමයි. value add කරන්නේ sequence way එකකට. හරිද? එක පැත්තකට යන pattern එකකට තමයි මේකෙත් value add කරන්නේ. මම කියන්නේ demand chain plan කියන්නේ. හරිද? අපි value chain එක බලුවා company එක ඇතුලේ supply chain එක බලුවා company එකෙන් පිටයි ඇතුලයි දෙකේම එකතුව ඊළඟට මොකද්ද demand chain planning බලුවා. backward යන්නේ නමුත් sequence අර විදිහටම හැදෙන්නේ අර විදිහටම. එතකොට මේ දෙකම sequence step by step යන sequence එකක්. ඊට පස්සේ අපි යමු අතන තියෙන value network කියන එක. මේක අර වගේ නෙමෙයි. sequence way එකක් නෑ, linear නැහැ. මේක නිකන් system එකක් අච්චාරුවක් වගේ දෙයක්. අර පල්ලෙහා තිබ්බ ෆොටෝ එකේ අර අච්චාරුවක් වගේ හැමතැනින්ම ඇවිල්ලා තිබ්බේ. මේකෙදි කියන්නේ a system of partnerships and alliances that a firm creates to source, augment and deliver its offerings. මේකේ ෆර්ම් එක කට්ටියත් එක්ක එක වෙලාවෙදී එක වෙලාවෙදී එක සම්බන්ධකම් පාර්ට්නර්ෂිප්ස් ඇති කර ගන්නවා ඒක භාණ්ඩ ලබා ගන්න ක්‍රියේට් මේ භාණ්ඩ නිෂ්පාදනයට ඩිලිවර් කරන්න එක වෙලාවෙදී ඒක නෙට්වර්ක් එකක්. අර නෙට්වර්ක් එක සාමාන්‍යයෙන් එහෙමනේ පිළිවෙලක් නැහැ ඒක හැම පැත්තෙම එන දෙයක්නේ. එතකොට a value network includes a firm's suppliers and its immediate customers and their end customers. මේකෙදි අපේ suppliers ලා විතරක් නෙමෙයි එයාලගේ suppliers ලා ගේ හැම පැත්තකින්ම බලනවා. එක sequence way එකක් නෙමෙයි. ඒ වගේම immediate customers ලා වගේම end customers. අපෙන් ගන්න customers ලා එයාලගෙන් ගන්න customers ලා අන්න ඒ වගේ හැම පැත්තක්ම බලනවා. හරිද? Most large companies today are engaged in building and managing a complex, continuously evolving value delivery network. ගොඩක් මේ large companies ගොඩක් දැන් මේ පාවිච්චි කරන්නේ මෙන්න මේ value delivery network එක complex, continuously
continuously value add කරන මේ process එක තමයි දැන් large companies ගන්න. හරිද? මේගොල්ලෝ හැම කෙනා එක්කම partnership එක ගොඩනගා ගන්නවා performance මුළු entire system එකේ performance ප්‍රමාණය වැඩි කරගන්න. හරිද? Organization manages a huge network of people within the company from marketing and sales people to folks in finance. ඒ කියන්නේ දැන් අපේ company එක ලොකු network එකක් පවත්වාගෙන යනවා මිනිස්සු අතර company එකේ ඉන්න marketing අය, sales peoples ලා ඊළඟට finance එක, operation department ඔය හැම department එකත් එක්කම network එක සම්බන්ධයක් තියාගෙන යනවා. හරිද? ඒ වගේම දැන් company එක ඇතුලේ වගේම අර මේ company එකෙන් එළියේ ඉන්න suppliers ලා එන්න ගොඩක් ඉන්න පුළුවන්. දැන් එක product එකකට අවශ්‍ය materials එන්නේ එකම තැනකින් නෙවෙයිනේ. දැන් අපි අර value chain supply chain වලදී වගේ ඒගොල්ලොන්ගෙන් ආව එක supplier කෙනෙක්ගෙන් විතරක් වගේනේ අපි ගත්තේ. අප මේක එහෙම නෙමෙයි. ලැබෙන දේවල් එක එක තැන්වල suppliers ලා. යාලට ලැබෙන්නේ වෙන supplier කෙනෙක්ගෙන්. අන්න ඒ වගේ ඊට පස්සේ retailers ලා ඊළඟට advertising agencies එක්ක මේ company එකෙන් පිට ඉන්න හැම network එකක් එක්කම සම්බන්ධ වෙනවා මේකෙදි. හරිද? ඊළඟට brand එක position කරන්න මේ සම්පූර්ණ network එක වැදගත් වෙනවා. මේ හැම member කෙනෙක්ම unified team එකක් විදිහට එකට වැඩ කරන්නේ හැම පාටි එකක්ම. දැන් අපිට ෆයිනෑන්සිං සපෝට් එක දෙන කට්ටිය බැංක්ස් නේ. ඒත් එයාලා එක්කත් network එකක් තියෙනවා මේකෙදි. payment methods ඊළඟට මේකෙදි value එක අර කිව්වා වගේ sequence way එකකට නෙමෙයි. එක වෙලාවකට වෙන තැනකින් එක වෙලාවකට තව තැනකින් ওই වගේ එක එක තැන් වලින් value එක සපයනවා. හරිද? ඒක sequence way එකක් නේ. පල්ලෙහාට ගන්නකො කවුඩි? පල්ලෙහා තියෙන ෆොටෝ එකේ නෑ උඩ එක පොඩ්ඩක් ගන්නකො උඩ එක. ඕකෙදි අර මේ පේන්නේ දෙවෙනි ෆොටෝ එක එක පිළිවෙලක් නැහැ. එක එක තැන් වලින් banked visa ඔය payment methods තියෙන ඒවා ඔය හැම දෙයක්ම සපයනවා. හරි පල්ලෙහාට ගන්න කවුඩි? හරි. දැන් අපි බලුවා මොකද්ද distribution කියන්නේ distribution channels මොනවාද intermediaries ලා කවුද එක එක chain වර්ග ඒව ඔක්කොම කතා කරා. දැන් එන්නේ අපි channel design decision එක. දැන් මේකට කලින් ඒ කියන්නේ distribution channel designing decisions. මේකේ decisions වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ channel design decisions කියන්නේ. අනිත් එක තමයි channel management කියන්නේ. හරිද? decisions main decisions වර්ග දෙකයි. channel design decisions අනිත් එක channel management කියන එක. හරිද? channel design decisions මේකෙදි කතා කරන්නේ අපි කොහොමද channel එකක් ගන්න channels අපි decide කරන්නේ කොහොමද කියන එක. හරිද? එතනදී මාතෘකා හතරක් කතා කරනවා. කියන්නේ ගන්න තියෙන පියවර හතරක්. මුලින්ම අපි කස්ටමර්ගේ needs analyze කරන්න ඕනේ. හරිද? එයාලට අවශ්‍ය විදිහ මොකක්ද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ channel objectives දාලා එයාලට අවශ්‍ය channel ටික අපි අඳුරගත්තා කියන්නකො. ඒවට අදාළ channel objectives තියෙනවා. හරිද? ගන්න පුළුවන් objectives. කියන්නේ අපි ගන්න objective එකේ channel objectives set වෙනවද? අන්න ඒ වගේ දේවල් දෙවෙනි එකේදී කතා කරනවා. ඊට පස්සේ තුන්වෙනි එකේදී තව alternatives තියෙනවා. හරිද? ඒව බලන්න ඕනේ. ඊට පස්සේ හතරවෙනි එකේදී අපේ alternatives ඔක්කොම evaluate කරලා හොඳ අපිට match වෙන channel එකක් අපි තෝරගන්න ඕනේ. හරිද? ඔක තමයි process එක. පල්ලෙහාට ගන්නකො කවඩි. පළවෙනි එක analyzing consumer needs. මේකෙදී desire lot size, waiting and delivery times, partial convenience, product variety, ඊළඟට service backup. මේකෙදී මේ කොටස් පහට එන්න කලින් analyzing consumer needs and wants යටතේ දැන් සමහර consumers ලා prefer කර දැන් එකිනෙකාට වෙනස්නේ යාලා prefer කරන මේ channels වර්ග ඒක based වෙනවා
price එක අනුව product assortment එක අනුව assortment කියන්නේ අර වර්ග ප්‍රමාණ product වර්ග ප්‍රමාණ අනුව convenience එක අනුව එයාලගේ shopping goals තියෙනවා. දැන් economy එයාලගේ economy එකට social status එකට එයාලගේ experience එක අනුව ඒ වගේ shopping goals ඇති වෙනවා. හරිද? අන්න ඒවා අනුව මේ channel එයාලට අවශ්‍ය channel prefer කරන channel ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ වගේම දැන් අපේ එක එක segment කරලානේ අපි තියෙන්නේ අපේ consumers ලා. එතකොට market එක ඒ market segment කරපු market එකේ ඉන්න consumers ලා එතකොට වෙනස්නේ. එතකොට ඒ segment එක අනුවත් එයාලට අවශ්‍ය කරන channel ප්‍රමාණය වෙනස් වෙනවා. channel හරි ඒ purchase කරන method වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ channel consumers ලා අනුව එයාලගේ needs and wants වෙනස් වෙනවා. එතකොට මේකෙදී අපි ඒ channel වලින් produce කරන මේ outputs තමයි මේ තියෙන්නේ. හරිද? කියන්නේ මේවා මත තමයි consumers ලා බලන්නේ. හරිද? එතකොට පළවෙනි එක lot size එක. desired lot size. ඒකෙදි ඒක කියන්නේ number of units the channel permits a typical customer to purchase on one occasion. ඒ කියන්නේ එක occasion එකකදී එක වෙලාවකදී එයාලා මේ channel එකකින් ගන්න බලාපොරොත්තු වෙන units ගන්න product units ගන්න. දැන් අපි හිතමු වාහනයක් ගන්න යන්නේ. අපි ගන්නවා නම් අපි ගන්නේ එකක්නේ. එකක් ගන්න තැනකින් එකක් ගන්න පුළුවන් විදිහට ඕන තැනකින් ගන්නවනේ අපි. නමුත් හිතන්න මේ අර මේ වාහන ෆ්ලීට් එකක් හදාගන්න එක වාහන ගොඩක් ගන්න කට්ටිය ඉන්නේ. දැන් විකුණන පරමාර්ථයෙන් ගන්න අය. එතකොට එයාලා එකක් විදෙන තැනකින් අරගන්න බැහැනේ. එයාලා ගන්නේ ගොඩක් ලොකු සයිස් එකක් වාහන ගොඩක් එකපාර ගන්න පුළුවන් විදිය channel එකක් නෙවෙන්නේ. හරිද? නැත්තම් මෙහෙම බලන්නකෝ. දැන් පිටකොටුවට ගියොත් පිටකොටුවේ ඒ කඩේකින් අපි ගිහින් ගන්නකොට ගන්නේ හෝල්සේල් කඩේකින් නෙමෙයි. අපි ගන්නේ සාමාන්‍යයෙන් මේ තියෙන තනි කියන්නේ දැන් හාල් කි හිතන්නකෝ. අපි ගන්නවා නම් ගිහින් ගන්නේ අර කිලෝ 1 2 3 උඩරිම 5 10 දෙන තැනකින්නේ. නමුත් කඩයක් තියෙන කෙනෙක් ගන්න එහෙම තැනකින් ගන්න නැහැ. එයාලා ගන්න හෝල්සේල් දෙන තැනකින් මිටි 10 මිටි 15 දෙන තැනකින්. අන්න ඒ වගේ lot size එක එයාලා ගන්න යන products ගාන අනුව ඒ channel එක වෙනස් වෙනවා. හරිද? ඒක තමයි desired lot size කියන්නේ. ඊළඟට waiting and delivery time. මේකෙදි කියන්නේ the average time customers wait for receipt of goods. customers ලා product එක ගන්න එයාලා වැය කරන කාලය අනුව. හරිද? නැත්නම් delivery time එක තියෙන ගොඩක් හැම customer කෙනෙක්ම බලන්නේ fast delivery channel එකක් ගන්න. fast විදියට. හරිද? දැන් තැපැල් මම හිතන්නේ තැපැල් විදිහට ගත්තොත් කාලේ ගොඩක් යනවා. නමුත් අපි ගිහින් ගත්තොත් කාලේ අඩුයි. යන කාලේ අඩුයි. අන්න ඒ වගේ. ඊට පස්සේ spatial spatial convenience. spatial නෙමෙයි spatial. ඒකෙදි කියන්නේ දැන් ඔය convenience එකම තමයි. convenience කියන එකටම වගේ ඒ වගේ සමාන දෙයක් තමයි මේ spatial කියන්නේ. එතනදි කියන්නේ the degree to which the marketing channel makes it easy for customers to purchase the product. කියන්නේ කොච්චර මේ ලේසිද ඒ channel එකෙන් බාණ්ඩ ගන්න තියෙන පහසුකම්. ලේසි පහසු කියන දේ. හරිද? දැන් Toyota වල Toyota කට්ටිය Toyota මිලදී ගන්න customers ලට ලේසි මේ convenience එක තියෙනවා කියනවා. මොකද එයාලගේ dealers ලා හැමතැනම ඉන්නවා. ඒ කියන්නේ transport කරනවා. ඊළඟට ඔය එක repairs කරලා දෙනවා. අන්න ඒ වගේ මාර convenient එයාලා. හරිද? දැන් අපිට කැමති තැනට එයාලා transport කරනවා. එක හැමතැනම වගේ dealers ලා ඉන්නවා. අන්න එතකොට එයාලට consumers ලාට convenience spatial convenience කියන්නේ ඒක. හරිද? accommodation වගේ. spatial කියන එකේ තියෙන accommodation වගේ. convenient කියන එකම තමයි. ඒ වගේම එකක් තමයි. හරිද? ඊට පස්සේ product variety. assortments ගාන. හරිද? සමහර channels වල assortment ගොඩක් තියෙනවා. එක
එක වර්ග ගොඩක් choices ගොඩක් තියෙනවා. හරිද? සමහර ඒවායි choices අඩුයි. හරිද? දැන් choices වැඩි වුණොත් හොඳයි කියනවා. මොකද මොනවාද කස්ටමර්ස්ලා එතකොට අර හැම එකෙන්ම වගේ try කරන්න බලනවානේ. නමුත් choices උපරිමයි. අර too many choices තියන්න පුළුවන් ගානටත් ප්‍රමාණයටත් වඩා වැඩි වුණාම නෙගටිව් එෆෙක්ට් එකක් ඇති වෙනවා. මොකද කන්සියුමර්ස්ලා කන්ෆියුස් වෙනවා. හරිද? මොකක් ගන්නද? බාණ්ඩ ගොඩයි ඔක්කොම දමල ගහලා යන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ ප්‍රොඩක්ට් වෙරයිටි එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට සර්විස් බෑකප් කියන එක. මේකෙදි කියන්නේ ඇඩ්-ඔන් සර්විස් එකක සපයන අමතර සේවා තියෙන ඩිලිවරි නැත්නම් එකක ඇප් ඉන්ස්ටොලේෂන් වගේ රිපෙයාර්ස් අන්න ඔය වගේ දේවල් තමයි සර්විස් බෑකප් කියන්නේ. එතකොට සර්විස් බෑකප් එක වැඩි වෙන තරමට මොනවාද channel එකට කරන්න තියෙන වැඩ ප්‍රමාණයක් වැඩි වෙනවනේ සර්විස් වැඩි කරන්න. එතකොට දැන් මේ කියපු ඔක්කොම මේ පහම වැඩි කරන්න channel එකේ cost එක වැඩි වෙනවා. ඒ කියන්නේ channel එකට යන price එක වැඩි වෙනවා. හරිද? මේ පහම වැඩි වෙනකොට ඒ කියන්නේ ඒව සපයන එක service තියෙන්නේ. ඒව සපයනකොට cost එක වැඩි වෙනවා. එතකොට price එක වැඩි වෙනවා. ඊට පස්සේ පල්ලහැට ගන්න කවදි ඒක ඉවරයි. ඒක තමයි පළවෙනි එක analyzing consumer needs බලන්න. ඊළඟ දෙවෙනි එක establishing objectives and constraints. මේකෙදි කියන්නේ මාකටර්ස්ලා channel design කරද්දී objectives බලන්න ඕනේ. හරිද? in terms of output level, service output level එක අනුව. ඒ කියන්නේ දැන් අපි ඒ ඉන්ටර්මීඩියට්ස්ලා ඒ channel එක සපයන මේ service level එක high ද low ද කියන එක මත objectives බලන්න ඕනේ. ඒ වගේම මේකේ කියන්නේ මේ බලන්න ඕන දේවල් තුන service output level එක ඊළඟට associate cost එක ඊළඟට support service. හරිද? service එක සපයන අර කලින් කිව්වේ පළවෙනි එකේදී මේ සපයන services ටික පහ අන්න ඒක සපයන level එක high ද low ද කියන එක ඊළඟට ඒකට අනුව associate cost ඊළඟට support services. හරිද? අන්න ඔය දේවල් බලන්න ඕනේ objectives අපි දාද්දි. competition එක වැඩිනේ. ඉතින් ඒක නිසා channel members ලා අනිවාර්යෙන් මේ දේවල් බලන්න ඕනේ. ඒ වගේම cost එක අඩු කරගන්න බලන්න ඕනේ. හරිද? දැන් සමහර channels කොච්චර service එක සැපෙව්වත් එයාලගේ cost එක වැඩි වෙන නිසා price එකත් වැඩි. එතකොට වෙන competitor කෙනෙක් ඉන්නවා නම් හොඳ service එකක් සපයන හැබැයි අඩු මුදලකට එතකොට මේ consumers ලා move වෙනවනේ ඒකට. ඒක නිසා cost එක පුළුවන් තරම් අඩු කරන්න බලන්න ඕනේ අර desired level එකට service එක සපයන ගමන්. හරිද? channel objectives වෙනස් වෙනවා product එකේ characteristics වලට අනුව. හරිද? product එකේ characteristics වලට අනුව channel objectives වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් bulky products එකක් තමයි bulky products. ඒ කියන්නේ අතර විශාල වශයෙන් ගන්න bulky විදිහට ගන්න ඒවා තියෙන්නේ. example එක building materials ඒ වගේ දේවල් ගන්නේ ලොකු ප්‍රමාණයක් එකක් දෙකක් පොඩ්ඩක් නෙමෙයිනේ bulk විදිහටනේ ගන්නෙ. එතකොට ඒ වගේ වට ඕනේ channel එකේ objective එක වෙන්න ඕනේ shipping distance එක අඩු කරලා handling cost අඩු කරලා අන්න ඒ වගේ channel එකක් නේ ඕනේ. අර bulk විදිහට ගන්න ඒවානේ. හරිද? ඊළඟට තව product වර්ගයක් non standard products. non standard product කියන්නේ standard එකක් නැහැ. customer requirement අනුව හදන products තියෙන්නේ. custom build machinery වගේ එක machines හදන්නේ customer ගේ උවමනාව වලට අනුව. අන්න ඒ වගේ දේවල් විකුණන්නේ sales representatives ලා හරහා. හරිද? ඒවා ඔය මේ මොනවාද තන තියලා එහෙම නෙමෙයි විකුණන්නේ sales representatives හරහා
ඒ වගේ විකුණන්න. ඊළඟට තව ප්‍රොඩක්ට් වර්ගයක් දැන් එක එක ප්‍රොඩක්ට්ස් තියෙන්නේ නැත්නම් සර්විසස් තියෙන ඉන්ස්ටොලේෂන් හරි මේන්ටෙනන්ස් සර්විසස් හරි සපයන්න ඕනේ දේවල්. හරිද? ඒ කියන්නේ දැන් ඔය මේ AC වගේ දේවල් ඉන්ස්ටෝල් කරලා අර හරියට හදලා මේන්ටේන් කරලා අන්න ඔය වගේ දේවල් කරන්න ඕනේ. එතකොට ඒවා මොනවද විකුණන්නේ මේන්ටේන් කරන්නේ ඔක්කොම කම්පැනි එක හරහා. කම්පැනි එක තමයි ඒව කරන්නේ. නැතුව වෙන කවුරුත් ඩීලර්ස්ලා හරහා නෙමෙයි. නැත්තම් ෆ්‍රැන්චයිස් ඩීලර්ස්ලා. හරිද? එතකොට ඒවට කෙලින්ම සම්බන්ධ වෙන channel එක කම්පැනි එක directly. හරිද? ඊළඟට දැන් තව ප්‍රොඩක්ට්ස් වර්ග තියෙනවා high unit value products. ඒකෙදි කියන්නේ ඔය ජෙනරේටර්ස් ටර්බයින්ස් වගේ දේවල් අර පාවිච්චි කරන යූස් කරන යුනිට්ස් ප්‍රමාණය වැඩි නේවයි. ඒවා විකුණන්නේ කම්පැනි එකේම සේල්ස් ෆෝස් එක හරහා නැත්නම් ඉන්ටර්මීඩියරිස්ලා ගාව ගන්නේ නැහැ. හරිද? අන්න ඒ වගේ එක එක ඔබ්ජෙක්ටිව්ස් භාණ්ඩවල කැරක්ටරිස්ටික්ස් අනුව අපේ ගන්න channel එකේ ඔබ්ජෙක්ටිව් එක වෙනස් වෙනවා. හරිද? එතකොට දැන් මාකටර්ස්ලා channel ඔබ්ජෙක්ටිව් එකක් හදද්දී අපි මේ මැක්‍රෝ එන්වයරන්මන්ට් එක මුළු එන්වයරන්මන්ට් එක ගැන බලන්නත් ඕනේ. ඉකොනොමික් කන්ඩිෂන් එක ડિප්‍රෙස්ඩ් වුණොත් ඒ කියන්නේ ව්‍යාකූල වුණොත් අඩු ඒ කියන්නේ පහත්තට වැටුණොත් ප්‍රොඩියුසර්ස්ලා බලන්න ඕනේ යාළගේ බාණ්ඩ කස්ටමර්ස්ලා ඩිස්ට්‍රිබියුට් කරන්න පොඩි channel කියන්නේ ඉන්ටර්මීඩියරිස්ලා අඩු channels තියෙන්නේ. අන්න ඒව හරහා මොකද අර ප්‍රයිස් එක අඩු කරන්නනේ ඕනේ අපිට. ඉකොනොමික් ඩිප්‍රෙස්ඩ් එකක් වුණාම එතකොට මේ අර ෆයිනල් ප්‍රයිස් එකට තව ප්‍රයිස් එක charges add කරන්න නැතුව කොහොම හරි අඩු කරන්න තමයි බලන්න ඕනේ. හරිද? ඒ වගේම ඔය legal regulations restrictions ඒ වගේ දේවල් channel එක ඩිසයින් කරද්දී ඒකේ objectives හදද්දී අපි බලන්න ඕනේ. හරිද? ඒක තමයි දෙවෙනි point එකේ යටතේ කතා කරන්න තියෙන්නේ. ඊළඟට එන්නකො කවඩි. තුන්වෙනි එක identifying major channel alternatives. මේකෙදි දැන් අර අපිට තියෙන channels හැම alternative එකක්ම අපි මේකෙදි අඳුර ගන්න ඕනේ. ඒක යටතේ ඒකෙදි ඒ කියන්නේ හැම channel එකක්ම channel ගත්තොත් agent ගේ ඉඳලා distributors, dealers, direct mail ද, telemarketing ද, ළඟට internet එක හරහාද ඔය වගේ එක එක channels තියෙනවා. ඒතකොට මේ හැම එකේම strengths, weaknesses අපි බලන්න ඕනේ. හරිද? alternatives කිව්වා මේ හැම එකේම strengths, weaknesses බලන්න ඕනේ. දැන් strengths, weaknesses කිව්වහම Salesforce ගන්නකො. එතකොට එයාලට අර මොන හරි complex products තියෙන අපේ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට විකුණන්න අමාරු විදිහට රීටේල් ෂොප් එකක් කරන්න විකුණන්න අමාරු විදිහට complex product handle කරන්න පුළුවන් මේ Salesforce එකට. හරිද? transactions handle කරන්න පුළුවන්. නමුත් එයාලා ගොඩක් expensive. ඉතින් අරක advantage එකක් වුණාට weakness එක expensive. ඊළඟට internet එක ගත්තොත් internet එක පිළියමක් වෙනවා අර expensive එකට. මොකද internet එක හරහා විකුණනවා කියන්නේ expensive එක අඩු inexpensive. හරිද? හැබැයි ඒක effective නෑ අර complex products එක. complex products අපිට internet එක through විකුණන්න බෑ. හරිද? ඒකට කරන්න ඕන installation තියෙනවා නම් මනම් services අපයන්න ඕනේ. ඉතින් ඒක නිසා internet එකේ complex ඒවා බෑ. ඒක weakness එකක්. inexpensive කියන එක advantage උනට අරක weakness. ඊළඟට අපි ගත්තොත් distributors ලා. එයාලට මේ ඕන sales එකක් කරන්න පුළුවන්. නමුත් customer මේ ප්‍රොඩියුසර්ට නැත්නම් කම්පැනි එකට කස්ටමර් එක තියෙන ඩිරෙක්ට් කන්ටැක්ට් එක අඩු වෙනවානේ. අපි ඩිස්ට්‍රිබියුටර්ස්ලා දාගත්තා අන්න ඒ වගේ එක එක channel වල strengths weaknesses අපි බලන්න ඕනේ alternatives හැම එකකින්. හරිද? එතකොට ඒක යටතේ කතා කරනවා අපි තුනක්. types of intermediaries, ඊළඟට number of intermediaries, ඊළඟට terms or responsibilities of channel members. මේක යටතේ පළවෙනි එක types of intermediaries. පළහට ගන්න කවදි? මේකෙදි කියන්නේ refers to channel members available to carry out channel work. ඒ channel එකේ කරන වැඩ ටික කරන්න ඉන්න channel members ලා
මෙම්බර්ස්ලා වර්ග තමයි මේ types of intermediaries ලා කියන්නේ. එක්ක company sales force නැත්නම් manufacturer agency නැත්නම් ඔය industrial distributors ඔය ඕන කෙනෙක් ඉන්න වර්ග ටික තියෙන්නේ. අන්න ඒවා තමයි types. ඉන්නේ intermediaries types එක. දැන් example එකක් විදිහට ගත්තොත් හිතන්න මේ satellite radios විකුණන company එකක් කියලා මේ reading material එකේ තිබ්බ example එක. satellite radios හදන company එකක් electronic company එකක්. හරිද? එතකොට මෙයාලට මේ ප්‍රොඩක්ට් එක විකුණන්න එයාගේ රේඩියෝස් විකුණන්න පුළුවන් directly to automobile manufacturers ලට අර වාහන වලට install කරන්න original equipment එකක් විදියට. හරිද? නැත්තම් auto dealers ලට ඔය මේ ඕවා deal කරන dealers ලට ඊළඟට rental car companies වලට නැත්තම් satellite radio ඒවට ස්පෙෂලිස්ට් ඩීලර්ස් ලට අන්න ඒ වගේ ඒවට එයාලට විකුණන්න පුළුවන් ප්‍රොඩක්ට් එක මොනවා හරහාද ඩිරෙක්ට් සේල් ෆෝස් එක හරහා හරි නැත්නම් ඩිස්ට්‍රිබියුටර්ස්ලා හරහා හරි හරිද ඒ දෙක හරහා ඒ කට්ටියට විකුණන්න පුළුවන් ඔටෝමොබයිල් මැනුෆැක්චරර්ස් ලට නැත්නම් ඔටෝමොබයිල් ඩීලර්ස් ලට නැත්නම් කාර් රෙන්ටල් කරන කම්පැනිස් වලට නැත්නම් සැටලයිට් රේඩියෝ ඩීලර්ස් ලට විකුණන්න පුළුවන් ඩිරෙක්ට් සේල් ෆෝස් එක හරහා හරි ඩිස්ට්‍රිබියුටර්ස්ලා හරහා නැත්නම් අපිට මේ සැටලයිට් රේඩියෝස් විකුණන්න පුළුවන් කම්පැනි ස්ටෝර් එක හරහා කම්පැනි එකේම ස්ටෝර් එකකින් නැත්නම් ඔන්ලයින් රීටේලර්ස්ලා හරහා නැත්නම් මේල් ඕඩර්ස් කැටලොග් හරහා නැත්නම් මාස් මර්චන්ඩයිසර්ස් හරහා ඔය වගේ එක එක කට්ටිය එක එක ක්‍රම තියෙනවා අපේ ප්‍රොඩක්ට් එක විකුණන්න. හරිද? සමහර වෙලාවට කම්පැනිස් new work unconventional සාම්ප්‍රදායික නොවන මාර්ගත් යොදා ගන්නවා මොකද මේ cost එක difficulty එක ineffectiveness එක මත පදනම්ව. මොකද සමහර dominant වෙච්ච channels තියෙනවා ඒක ගොඩක් high cost. ඒකම අපිට ළඟා වෙන්න difficult. ඊළඟට effective නෑ. අන්න ඒක නිසා සමහර companies new or unconventional channels යොදා ගන්නවා. හරිද? එතකොට මේ type of intermediaries දාලා තියෙන එච්චරයි. තිලා තමයි මෙතනින් පස්සේ ඉතුරු ටික කරන්නේ. අදට එහෙනම් නවත්තමු නේද? තේරෙන්නේ නැතිනේ. ඔව් මාෂා මේ එහෙනම්